පටන් ගමු. අපි කරමින් හිටියේ විදේශ විනිමය පාඩම නේද? විදේශ විනිමය පාඩමේදී අපි ඉගෙන ගත්තා අන්තිමට අපි ඉගෙන ගත්ත විදේශ විනිමය සම්බන්ධයෙන් මතුවන අවදානම් නේ. අවදානම් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදුවා. ගනුදෙනු නිරාවරණය, පරිවර්තන නිරාවරණය සහ ආර්ථික නිරාවරණය අපි කොටස් තුනකට බෙදුවා නේද? මේ අවදානමෙන් මිදෙන්න අපි කතා කරා මාර්ග දෙකක්. එකක් ව්‍යුත්පන්න මාර්ග සහ ව්‍යුත්පන්න නොවන මාර්ග හැටියට. එකෙන් අපි ව්‍යුත්පන්න නොවන මාර්ග කීපයක් කතා කරලා ඊට පස්සේ ව්‍යුත්පන්න මාර්ග යටතේ ඉදිරි විනිමය ගිවිසුම් කතා කරමින් හිටියේ නේද? ඒතර ඉදිරි විනිමය ගිවිසුමක් කියලා කිව්වේ මොකද්ද? කිසියම් දෙපාර්ශ්වයක් අතර කිසියම් අනාගත දිනයකදී කලින් එකගෝ මිලකට මෙතනදී නම් විදේශ විනිමය මිලට ගැනීමට හෝ විකිණීමට ඇති කරගන්නා ගිවිසුමකට තමයි ඉදිරි විනිමය ගිවිසුමක් කියලා කියන්නේ. ඒතර ඉදිරි විනිමය ගිවිසුම තියෙන විශේෂත්වය තමයි ආරම්භයේදී කිසිදු ගෙවීමක් කරන්න ඕනේ නැහැ. හැබැයි ගිවිසුම කල් පිරෙන දවසේදී ඔයා කැමති වුණත් අකමැති වුණත් ගිවිසුම ක්‍රියාත්මක කරන්න ඕනේ. ගිවිසුමෙන් ලාභයක් තිබ්බත් පාඩුවක් තිබ්බත් අනිවාර්යයෙන්ම ගිවිසුම ක්‍රියාත්මක කරන්න ඕනේ කල් පිරෙන දවසේදී. තමයි විදේශ විනිමය ඉදිරි ගිවිසුම් වල තියෙන විශේෂත්වය. ඒතර මේ ඉදිරි විනිමය ගිවිසුම් බොහෝ විට ඇති කරගන්නේ ආරක්ෂණය නැත්නම් හෙජින් සඳහා. හෙජින් කියලා කිව්වේ විදේශ විනිමය නිසා මතුවන අවදානම් වලින් ආවරණය වීම සඳහා. විශේෂයෙන්ම අපි කතා කරා වාහන ආනයනීකරණ උදාහරණයක් නේද? ඒත් වාහන ආනයනීකරණ කෙනෙක්ට තිබ්බ අවදානම තමයි අපේ රුපියල් අවප්‍රමාණ වුණොත් එයාට වැඩිපුර රුපියල් දීලා තමයි විදේශ විනිමය මිලදී ගන්න වෙන්නේ. ඒතර මේ අවදානමෙන් මග ඇරෙන්න එයා ආව ඉදිරි විනිමය ගිවිසුමක්. ඒතර ඉදිරි විනිමය ගිවිසුමකට එයා කරන්නේ අනාගතයේ කිසියම් දවසක කලින් එකගෝ මිලකට විදේශ විනිමය මිලට ගැනීම සඳහා තමයි එයා ගිවිසුමකට ඉන්නේ ආනයනකරුවෙක් නම්. ඒතර අපරායනකරුවෙක් නම් එයාට තිබ්බ අවදානම තමයි රුපියල් අධි ප්‍රමාණය වීම. රුපියල් අධි ප්‍රමාණය වුණොත් එයාට හම්බ වෙන ඩොලර්ස් වලට හෝ විදේශ විනිමයට හම්බ වෙන රුපියල් ප්‍රමාණය ඉන්නේ අඩු වෙනවා. ඒතර ඒ අවදානමෙන් මිදෙන්න එයා විදේශ විනිමය ඉදිරි ගිවිසුමකට ආවොත් එයාගේ බලාපොරොත්තුව තමයි කිසියම් අනාගත දවසකදී නිශ්චිත මුදලකට විදේශ විනිමය විකිණීම තමයි එයාගේ අරමුණ. ආනයනකරුවෙක්ගේ අරමුණ විදේශ විනිමය මිලදී ගැනීම, අපරායනකරුවෙක්ගේ අරමුණ විදේශ විනිමය විකිණීම. ඒතර මේ අරමුණු උදෙසා තමයි බොහෝ විට මේ ඉදිරි විනිමය ගිවිසුම ඇති කරගන්නේ. මේක තමයි අපි ගෙසති කතා කරේ. වගේ අපි කතා කරා ඉදිරි විනිමය අනුපාතය වෙන විදිහ නේද? ඉදිරි විනිමය අනුපාතය වෙන්නේ කොහොමද? ස්පොට් රේට් එක නැත්නම් අද විනිමය අනුපාතය අරගෙන ඒක කරන්නේ අපි ප්‍රති මුදල් ඒකකයේ පොලි අනුපාතිකයෙන් වැඩි කරලා ඒක මූලික මුදලේ පොලි අනුපාතිකයෙන් බෙදන්න ඕනේ නේද? මතකද අපි මේක කතා කරා? මතකද නැද්ද? මතකයි. දැන් අපි අන්තිමට ඉවර කරපු තැන. හරි. මොනවාරි ප්‍රශ්න තිබ්බද අපි ගෙසති කතා කරපුවේ? අනිවාර්යයෙන්ම මම කිව්වාගේ අනිවාර්යයෙන්ම මේ සැරේ නම් විදේශ විනිමය පාඩමේ ලකුණු 15ක් හෝ 20ක ප්‍රශ්නයක් එන්න ඕනේ. මොකද ගිය සැරේ අන්තිමට තිබ්බ එක්සෑම් එකේදී විදේශ විනිමය පාඩමින් ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බේ නැති නිසා. ඒ වගේම ගිය සැරේ ගත්තොත් මට ආරංචි විදියට පාස් රේට් එක අනිත් අවුරුදු වලට වඩා වැඩි. මොකද එක්සෑම් පේපර් එක ලේසි. නිසා අනිත් අවස්ථාව තමයි නඩේ දෙන්න. Okay. තිරුණා. මම ටියුට් එක ෂෙයා කරේ නෑ මම ගිය සති ටික මතක් කර විදිහට. හරි මම හරි. අපි කිව්ව අන්තිමට ගිය සැරේ ගත්තොත් අන්තිමට තිබ්බ එක්සෑම් පේපර් එක ගොඩක් ලේසි. ආරංචි විදිහට ගොඩක් අය පාස් ආරංචි විදිහට. ඒ නිසා සමහර විට මේ සැරේ ඉතින් එක්සෑම් එක ටිකක් අමාරු වෙන්නත් පුළුවන් නේද? ඒ නිසා අර ගිය සැරේ වගේ හැමදාම හමු ප්‍රශ්න කීපයක් තිබ්බනේ ප්‍රාග්ධන අයවැයකරණය සහ මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය. සමහරට මේ පාඩම් දෙකෙන් එක ප්‍රශ්නයක් අයින් කරලා ඒ වුණත් විදේශ විනිමය පාඩමෙන් අකුණු 20ක වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ වගේම exam papers බලද්දි දැක්ක එකපාරට ඩිස්කනෙක්ට් වෙනවා. දැන් අහනවද මාව? එහෙනම් සර්. හරි. මේ ඩිස්කනෙක්ට් වුණත් පොඩ්ඩක් කියන්නද මොකක් හරි ප්‍රශ්න
නිසා ප්‍රාග්ධන අයවැයකරණය සහ මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය එහෙනම් sorry නෑ. හරි. එතකොට කියමින් හිටියේ විදේශීය පාඩමේ ලකුණු ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ වගේම කොටස් වටිනාකම හොයන පාඩමේ ගිය සැරේ ගොඩක් අය උත්තර ලියලා තිබ්බේ නෑ. ඒ වගේම අනාගතේ අපි ඉගෙන ගන්න තියෙනවා ආයෝජන කලඹ කියන පාඩමක්. ඒ පාඩමෙන් ආපු ප්‍රශ්නෙට ගොඩක් අය ලකුණු උත්තර ලියලා තිබ්බේ නෑ. නිසා මේ පාඩම් දෙකෙන් නැවත ආයි ප්‍රශ්නයක් අහන්න තියෙන chance එක වැඩි. නිසා කොටස් වල වටිනාකම වෙන පාඩමයි මේ විදේශීය පාඩමේ චුට්ටක් වැඩිපුර බලා ගන්න මේ සැරේ බොහෝ විට එකෙන් ලකුණු 20ක 40ක ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරි. අපි ආයෙත් කියොත් අපි මතක් කරොත් අපේ සමීකරණය සමීකරණය කෙටියෙන් ලිව්වොත් ඉදිරි අනුපාතය සමානයි පේනව නේද මේ බෝඩ් මේ වගේ white board එක පේනව නේද පේනවා සර්. හරි forward rate එක සමානයි අපි කරේ වර්තමාන විනිමය අනුපාතය අරගෙන ඒක වැඩි කරා අපි දිනගණිත පදන චුට්ටක් අමතක කරමු ප්‍රතිමුදල් ලේඛකයේ පොලි අනුපාතිකයෙන් වැඩි කරලා ඒක බෙදුවා මූලික මුදලේ පොලි අනුපාතිකයෙන් නේද. ඒතර මේක තමයි අපි ඉගෙන ගත්ත සමීකරණය. ඉදිරි විනිමය අනුපාතය හොයන එක මේක ඉතාම වැදගත් එක්සෑම් එකට ඉන්සා හොඳට මතක තියාගන්න. සමහර විට දැන් අන්තිම එක්සෑම් පේපර්ස් දෙක ගත්තොත් හැම අවුරුද්දේ වගේ සමීකරණ දීලා තිබ්බා. ඒ නිසා සමහර විට මේ අවුරුද්දෙත් මේ සමීකරණ දෙන්න පුළුවන්. හැබැයි එහෙම දෙනවා කියලා සමහර නොදෙන්නත් පුළුවන්. ඒ නිසා මේ වගේ සරල සමීකරණ පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟට කාට හරි කියන්න පුළුවන්ද ඉදිරි විනිමය අනුපාතය වර්තමාන විනිමය අනුපාතයට වඩා වැඩි වෙන්නේ කොහොම වුණොත්? හිතමු අද විනිමය අනුපාතය මේ සමීකරණය ආවට පස්සේ ස්පොට් රේට් එක ආවා අපිට හිතමු අද ස්පොට් රේට් එක 190යි නේද? 195යි 50යි කියලා ගමු. ඊළඟට 1 year forward rate එක ආවා 210යි 50යි කියලා. මේ USD එක. तर पेन ඇති forward rate එක වැඩි spot rate එකට වඩා. මෙහෙම වෙන්නේ මොකක් නිසාද? කාටද කියන්න පුළුවන්. මෙහෙම වෙන්න පුළුවන් මොකක් නිසා? spot rate එක 150යි නමුත් අවුරුද්දක forward rate එක ගත්තොත් ඒක 210යි 50යි. මෙහෙම වෙන්න පුළුවන් හේතුව මොකක්ද? මොකද මෙහෙම වෙන්න පුළුවන් හේතුව? කාටද කියන්න පුළුවන්. spot rate එකට වඩා forward rate එක වැඩි වෙන්න පුළුවන් හේතුව මොකක්ද? කාටද කියන්න පුළුවන්. කාටද කියන්න පුළුවන් දන්නවද? එහෙනම් නේද? එහෙනම් නේද? එහෙම වෙන්න පුළුවන් හේතුව මොකක්ද? අවප්‍රමාණය වීමක් හේතුවෙන් දේශින්ද? සමීකරණ දිහා හිතුවොත් මොකක් නිසාද එහෙම වෙන්නේ? මේ සමීකරණ දිහා බැලුවොත් මේ සමීකරණය ඇත්තට මොකද කරේ? ප්‍රතිමුදල් ලේඛකයේ පොලි අනුපාතකින් වැඩි කරලා මූලික මුදලේ පොලි අනුපාතකින් බෙදෙන එකනේ කරේ නේද? එහෙමනම් ස්පොට් රේට් එක ෆෝවර්ඩ් රේට් එක වැඩි වෙන්න ඕන නම් ලංකාවේ පොලි අනුපාතිකයි ඇමරිකාවේ පොලි අනුපාතිකයි ගත්තොත් මොන රටේ පොලි අනුපාතිකද වැඩි වෙන්න ඕනේ? මෙහෙම වෙන්නේ. මෙහෙම වෙන්නේ මොකක් නිසාද? මෙහෙම වෙන්න පුළුවන් හේතුව තමයි මේක අපි හිතමු 10න් වැඩි කරලා මේක 5න් බෙදුවොත් මොකද වෙන්නේ? ඕනම සංඛ්‍යාවක් වැඩි ගානකින් වැඩි කරලා අඩු ගානකින් බෙදුවොත් අනිවාර්යයෙන්ම මේ උත්තරේ වැඩි නේද ස්පොට් රේට් එකට වඩා. එහෙම වෙනව නේද? එහෙම නේද? මේ ස්පොට් රේට් එක 10න් වැඩි කරලා 5න් බෙදුවොත් අනිවාර්යයෙන්ම ෆෝවර්ඩ් රේට් එක ස්පොට් රේට් එකට වඩා වැඩි නේද? එහෙමනම් මෙහෙම වෙන්නේ හේතුව තමයි මේ USD LKR එක ගත්තොත් LKR තමයි ප්‍රතිමුදල් ලේඛකය. හේතුව තමයි RC වැඩි RB වලට වඩා. ඒක පැහැදිලිද? මෙහෙම වෙන්නේ හේතුව මොකද්ද? ෆෝවර්ඩ් රේට් එක ස්පොට් රේට් වලට වැඩි වෙන්නේ ඇයි?
ප්‍රතිමුදල් ලේඛකයේ පොලි අනුපාතිකය මූලික මුදලේ පොලි අනුපාතිකයට වඩා වැඩි වුණොත් නේද? ඒක පැහැදිලිද? මේ සමීකරණය මම කිව්වේ. පැහැදිලි නේද? එහෙමද නැද්ද? ඔව් සර්. හරි. ඒ වගේ මේක අනිත් පැත්ත ගත්තොත් මෙතන ලියන්න. මේක අපලම කිව්වොත් ගන්න දැන් සමීකරණය නේද? අනිත් පැත්ත ගත්තොත් forward rate එක අඩු වෙන්න පුළුවන් spot rate එකට වඩා ඒක වෙන්නේ අනිත් පැත්ත. ප්‍රතිමුදල් ලේඛකයේ පොලි අනුපාතිකයට වඩා මූලික මුදලේ පොලි අනුපාතිකය වැඩි වුණොත්. ඒතර මේ වුණොත් forward rate එක spot rate එකට වඩා අඩු වෙන්න පුළුවන්. එහෙනම් පේනවා ඇති එක්සෑම් එකේ අපු නිතරම අහපු ප්‍රශ්නයක් තමයි ඉදිරි විනිමය අනුපාතය තීරණය කරන සාධක මොනවද කියලා. එහෙනම් කියන්න බෑ. දැන් මම කීප දේවල් ඉදිරි විනිමය අනුපාතය තීරණය කරන සාධක මොනවද? මම මේ කියපු උදාහරණ අනුව ඉදිරි විනිමය අනුපාතය තීරණය කරන සාධක මොනවද? ප්‍රතිමුදල් forward rate එක spot rate ප්‍රතිමුදල් අනුපාතිකයේ පොලි අනුපාතිකය බරපතල. හරි සාධක තුනයි තියෙන්නේ. සමීකරණය මොනවද තිබ්බේ? forward rate එක සමානයි. අපි සමීකරණය ගත්තොත් forward rate එක සමානයි spot rate එක වැඩි කිරීම 1 ධන RC බෙදීම 1 ධන RB නේද? සරලව ගත්තොත්. එහෙනම් forward rate එක තීරණය කරන සාධක මොනවද? එකක් තමයි වර්තමාන විනිමය අනුපාතය. එක තමයි ප්‍රති මුදල් ලේඛකයේ පොලි අනුපාතය. ඊළඟ එක තමයි මූලික මුදලේ පොලි අනුපාතය. තර මේ සාධක තුන මත තමයි ඉදිරි විනිමය අනුපාතය තීරණය වෙන්නේ. මේක හොඳට මතක තියාගන්න. නිතරම එක්සෑම් එකේ අහන ප්‍රශ්නයක් තමයි ඉදිරි විනිමය අනුපාතය තීරණය කරන සාධක මොනවද කියලා. ඒක සමීකරණේ තියෙන දේවල්ම තමයි. එහෙනම් ඉදිරි විනිමය අනුපාතය තීරණය කරන සාධක තමයි වර්තමාන විනිමය අනුපාතිකය සහ මූලික මුදලේ පොලි අනුපාතය. මේ සාධක තුන මත තමයි ඉලා තීරණය වෙන්නේ. නේද? පැහැදිලි නේද? තේරුණා නේද? මේ ටික එක්සෑම් එකේ ඉතාම වැදගත්. මම ෂෝට් නෝට් එකේ ලියාගත්තත් කමක් නැහැ. තව ටිකක් බලමු මේක. අපි පන්ති හැදුවා නිදානක් නේද? පන්ති හැදුවා මේ ගාන හැදුවේ forward rate එක මේ ගාන හැදුවනේ පන්ති නේද? මේ USD LKR මේ ගානක් තිබ්බනේ. මේ ගාන ගත්තොත් තේරෙන්නේ නැති spot rate එක තිබ්බා මේ ගාන ඔන්නේ මේ ගානේ ස්පොට් රේට් එක තිබ්බා 132.50යි forward rate එක ආව 133.9ක් කියලා නේද? එතකොට පේනවා ඇති මේ ගානට අනුව රුපියල් වල තිබ්බ පොලි අනුපාතිකය 6.3යි ඩොලර් වල පොලි අනුපාතිකය 101යි. එහෙනම් පේනවා ඇති මේකේ USD LKR ගත්තොත් ප්‍රතිමුදල් ලේඛකයේ රුපියල් වල පොලි අනුපාතිකය 6.3යි ඩොලර් කියන්නේ මූලික මුදල ඒකේ පොලි අනුපාතිකය 101යි. එහෙමනම් වැඩි පොලි අනුපාතිකයක් තිබේ රුපියල්නේ. රුපියල් නිසා මොකද උනේ? 6.3ෙන් වැඩි කළා අපි එකෙන් බෙදුවා නේද? ඒ කියන්නේ අපි බේසිකලි කරේ. ඒකට මොකද උනේ? ස්පොට් රේට් එකට වඩා forward rate එක වැඩි වුණා. 133.09. එහෙමනම් කල්පනා කරලා කියන්න බලන්න මේ forward rate එකට අනුව රුපියල forward ඉදිරි විනිමය වෙළඳපොලේදී අව ප්‍රමාණය වුණාද අධි ප්‍රමාණය වුණාද? ස්පොට් එක 122.50යි forward එක 133.09. එහෙමනම් රුපියල අව ප්‍රමාණය වෙලාද අධි ප්‍රමාණය වෙලාද? රුපියල අව ප්‍රමාණය වෙලාද අධි ප්‍රමාණය වෙලාද? මොකද වෙලා තියෙන්නේ? රුපියල ගැන මොකක්ද කියන්න පුළුවන්?
රුපියල අප්‍රමාණ වෙලාද අධි ප්‍රමාණ වෙලාද? තේරුණාද? ගත්තොත් ස්පොට් එකේ ස්පොට් USD LKR වෙලා 132.50. ෆෝවර්ඩ් එක USD LKR 133.09. එහෙමනම් ස්පොට් රේට් එකට සාපේක්ෂව ෆෝවර්ඩ් රේට් එක බලද්දී රුපියල අප්‍රමාණ වෙලාද අධි ප්‍රමාණ වෙලාද? රුපියලේ වටිනාකම වැඩි වෙලාද අඩු වෙලාද? නැත්නම් ඉතින් ඒක මොකද කියන්න පුළුවන්? රුපියලේ වටිනාකම වැඩි වෙලාද අඩු වෙලාද? මොකද වෙලා තියෙන්නේ? තේරුණාද කාටවත්? තේරුණාද නැද්ද? ස්පොට් රේට් එක ගත්තොත් 132.50යි. ෆෝවර්ඩ් රේට් එක ගත්තොත් 133.09. එහෙමනම් ස්පොට් එකට සාපේක්ෂව ෆෝවර්ඩ් රේට් එක මොකද වෙලා තියෙන්නේ? අප්‍රමාණ වෙලාද අධි ප්‍රමාණ වෙලාද? මොකද වෙලා තියෙන්නේ? අප්‍රමාණ වෙලා. අප්‍රමාණ වෙලා නේද? ඇයි? ඩොලර් එකකට ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි වෙලා. කියන්නේ රුපියලේ වටිනාකම අඩු වෙලා. එහෙනම් මෙහෙම තියෙද්දි පොලි අනුපාතික මුදලා තිබ්බේ LKR වල පොලි අනුපාතික මම හිතන 6.6 කිය තිබ්බා. LKR වල පොලි අනුපාතිකය තිබ්බා 6.3ක් නේද? 6.3ක් තිබ්බා LKR වල ඩොලර් වල පොලි අනුපාතිකය 100ට 1යි. එහෙනම් අපිට කියන්න පුළුවන් මේකත් හොඳට මතක තියාගන්න. වැඩි පොලි අනුපාතිකයක් තියෙන මුදල් ඒකකය අව ප්‍රමාණය වෙනවා. ඉදිරි විනිමය වෙළඳපොලේදී අව ප්‍රමාණය වෙනවා. හොඳට මතක තියාගන්න පොලි අනුපාතිකය වැඩි නම් අදාළ මුදල් ඒකකය අනාගතයේදී අව ප්‍රමාණය වෙන්න ඕනේ. නේද? රුපියල් 6.3යි රුපියල් LKR වල ඉන්ට්‍රස්ට් රේට් එක ඩොලර් වලට වඩා වැඩි. ඒ නිසා මොකද වෙන්න ඕනේ? රුපියල ඩොලරයකට සාපේක්ෂව අනාගතයේදී අව ප්‍රමාණය විය යුතුයි. වර්තමාන ලංකාවේ වෙළඳපොලේ පොලි අනුපාතිකයන් කොහොමද තියෙන්නේ? ලංකාවේ රුපියල් පොලි අනුපාතික සාමාන්‍යයෙන් 107ක් වගේ නේද? ඇමරිකාවේ ගත්තොත් 100ට බිඳුවක් වගේ. එහෙමනම් අනාගතයේ රුපියල පොලි අනුපාතික දිහා බැලුවාමත් මොකද වෙන්න ඕනේ? මොකද වෙන්න ඕනේ? වර්තමාන අප්‍රමාණ වෙන්න. අප්‍රමාණ විය යුතුයි නේද? නිසා අනාගතයේ අනිවාර්ය රුපියල අප්‍රමාණ වෙන්න ඕනේ. බලමු මොකද වෙන්නේ කියලා. මොකද රටේ ආර්ථික තත්ත්වයක් එච්චරම හොඳ නැති නිසා. ඒ වගේම අපි දැන් දැක්කා ෆෝවර්ඩ් රේට් එක වෙන සමීකරණයට අනුවත් පොලි අනුපාතිකයේ වැඩි මුදල් ඒකකයේ අනාගතයේදී අව ප්‍රමාණීය විය යුතුයි. ඔකත් හොඳට මතක තියාගන්න. ඔකත් එක්සෑම් එකේදී අහන්න පුළුවන්. අපි ආයෙ ගියොත් අපේ ප්‍රසන්ටේෂන් එකට අපි දැන් මේක ගන්න කරානේ. දැන් මේක මම කිව්වා කිසියම් ප්‍රතිමුදල් ඒකකයේ පොලි අනුපාතිකය ප්‍රතිමුදල් ඒකකයේ පොලි අනුපාතිකය වැඩි වෙනකොට මොකද වෙන්නේ? ෆෝවර්ඩ් රේට් එක වැඩි ස්පොට් රේට් එකට වඩා නේද? ඒ වගේම මූලික මුදලේ පොලි අනුපාතිකය වැඩි නම් ෆෝවර්ඩ් රේට් එක අඩුයි ස්පොට් රේට් එකට වඩා. ඒකත් අපි ඉගෙන ගත්තා. ඊළඟට තියෙනවා මේ කෘත්‍රිම විනිමය අනුපාතය කියලා එකක්. synthetic forward foreign exchange කියලා කියනවා. මේකටත් කියනවා non deliverable forward කියලා. ඒක කියන එක ලියන්න. මේකට මම කියනවා non deliverable forwards කියලා. සිංහල වචනයක් නෑ. නමුත් ඉංග්‍රීසි වචනේ මතක තියාගන්න. මේකටම කියනවා non deliverable forward කියලා. non deliverable forward කියලා. non deliverable forward කියලා කියනවා කෘත්‍රිම ඉදිරි විනිමය අනුපාතය කියලාත් කියනවා. මොකද්ද මේ කෘත්‍රිම ඉදිරි විනිමය අනුපාතයක් කියලා කියන්නේ? ඊට කලින් ඕනෑම ව්‍යුත්පන්න උපකරණයක් අපි දැන් කතා කරන්නේ ඩෙරිවේටිව්ස් නේ. ඩෙරිවේටිව්ස් වල අපි මේ ඉදිරි විනිමය අනුපාතය කියන එක. ඉතින් මතක තියාගන්න ඩෙරිවේටිව් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගත්තොත් සෙටල් කරන්න පුළුවන් විදිහක් තියෙනවා. පියවීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් මේවා භෞතිකව පියවන්න පුළුවන්. භෞතිකව පියවන්න පුළුවන්. අනිත් එක මුදලින් පියවන්න පුළුවන්. ඕනම ව්‍යුත්පන්න උපකරණයක් ගත්තොත් භෞතිකව පියවන්න පුළුවන්. එහෙම නැත්නම් මුදලින් පියවන්න පුළුවන්. භෞතිකව කියන්නේ physical settlement. මුදලින් කියන්නේ cash settlement. ඒකට ව්‍යුත්පන්න උපකරණයක් ගත්තොත් අපිට භෞතිකව පියවන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක අපිට මුදලින් පියවන්න පුළුවන්.
මොකක්ද මේ භෞතිකව පියවනවා කියලා කියන්නේ? අපි හිතමු අපි 3 month forward rate එකකට ආවා. USD LKR rate එක 100 205 ගානේ මිලදී ගන්න. ආවේ ඩොලර් 1 මිලියන් මිලදී ගන්න කියලා හිතමු forward rate එකට ආවා. ඒතර භෞතිකව පියවනවා කියලා කියන්නේ මේක කල්පිරණ දවසේදී මම $1කට රුපියල් 205ක් දීලා මම ඩොලර් මිලියනයක් මිලදී ගත්තොත් එහෙනම් මොකද කරන්නේ මට ඩොලර් මිලියනයක් හම්බ වෙනවා මම රුපියල් මිලියන 205ක් අනිත් පාර්ශවයට දෙන්න ඕනේ මේ කිවිසුම කල්පිරණ දවසට. මේ විදිහට පියවීමක් කරොත් ඒකට තමයි භෞතික පියවීම කියලා කියන්නේ. එතන මොකද වෙන්නේ? ඇත්තටම විදේශ විනිමය හුවමාරුවක් සිද්ධ වෙනවා නේද? මම මොකද උනේ? මම එකඟ වුණා මැද ඉඳලා මාස 3ක් ගියාට පස්සේ $1 එකක් 205ට මිලදී ගන්න. එතනදී මම එකඟ වුණා $1 එකක් 205 ගානේ ඩොලර්ස් මිලියන එකක් මිලදී ගන්න. එතකොට මේ දැන් කිවිසුම කල්පිරනවා කියලා. ඒතර කල්පිරන දවසේදී මම කරන්න ඕනේ ලාභ පාඩු විතරයි හුවමාරු කරගන්න. ලාභ පාඩු හුවමාරුවක් විතරයි වෙන්නේ. මෙතනදී වල මිලට ගැනීමක් හෝ විකිණීමක් සිද්ධ වෙන්නේ නැහැ. නම් මුදලින් පියවීම තියෙන විශේෂත්වය තමයි ලාභ පාඩු හුවමාරුවක් විතරයි සිද්ධ වෙන්නේ. අපි හිතමු මේ කිවිසුම කල්පිරන දවසේදී වෙළඳපොලේ USD LKR rate එක 210යි කියලා. මම එක ගුණේ $1 එකක් 205ට මිලදී ගන්න. දැන් මට ලාභයක්ද පාඩුවක් තියෙන්නේ? මට වෙළඳපොලේ කීයක් වුණත් 205ට මිලදී ගන්න පුළුවන්. දැන් වෙළඳපොලේ මේකයගේ 210යි. මට ලාභයක්ද පාඩුවක්ද සිද්ධ වුණේ? මේ කිවිසුම නිසා මම එක ගුණා $1 එකක් 205 ගානේ ලාභයක් තියෙනවා. රුපියල් 5ක ලාභයක් තියෙනවා නේද? මේ කිවිසුම තිබෙන මට මිලදී ගන්න වෙන්නේ 210ක් දීලා මේ කිවිසුම නිසා මට 205ට මිලදී ගන්න පුළුවන්. එම නිසා $1 එකට මට රුපියල් 5ක ලාභයක් තියෙනවා නේද? තියෙනවද නැද්ද? තියෙනවා නේද? $1 එකට රුපියල් 5ක ලාභ. ඔව්. හරි. එහෙනම් $1 එකට 5යි. ඒ වගේ ඩොලර් මිලියනයක් මිලදී ගන්න ගියේ නිසා මගේ ලාභය ඇවිල්ලා රුපියල් මිලියන 5ක් නේද? එහෙමනම් මුදලින් පියවෙද්දි වෙන්නේ මට රුපියල් මිලියන 5ක් හම්බ වෙන එක විතරයි. මට ඇත්තටම ඩොලර්ස් හම්බ වෙන්නේ නැහැ. මට වෙච්ච ලාභය විතරක් මට හම්බ වෙනවා. මට වෙච්ච ලාභය තමයි රුපියල් මිලියන 5. ඒක විතරක් මට හම්බ වෙනවා. ඒක තමයි මුදලින් පියවනවා කියලා කියන්නේ. හැබැයි ඒ වෙලාවට මට පාඩුවක් වුණොත් මම මේ පාඩුව අනිත් පාර්ශවයට ගෙවන්න ඕනේ. ඒ වගේ පියවීමක් කරොත් ඒකට තමයි මුදලින් පියවීම කියලා කියන්නේ. ඒතර මේ non deliverable forward නැත්තම් කෘත්‍රිම ඉදිරි විනිමය කිවිසුමක් ගත්තොත් ඒකෙදි සිද්ධ වෙන්නේ මේ මුදලින් පියවීම කියන එක. ඒක තමයි විශේෂත්වය. සාමාන්‍ය forward එකක් ගත්තොත් ඒක භෞතිකව පියවෙනවා. නමුත් non deliverable forward නැත්තම් මේ කෘත්‍රිම ඉදිරි විනිමය කිවිසුමක් ගත්තොත් එතන සිද්ධ වෙන්නේ මුදලින් පියවීම විතරයි. ඒතර මුදලින් පියවීම කියලා කියන්නේ ලාභය හෝ පාඩුව විතරක් හුවමාරු කිරීමක් තමයි එතනදි සිද්ධ වෙන්නේ. හරි මට හිතෙනවා දැන් ඒක පැහැදිලි ඇති කියලා. මොකද්ද මේ කෘත්‍රිම ඉදිරි විනිමය කිවිසුමක් කියලා කියන්නේ? කෘත්‍රිම ඉදිරි විනිමය කිවිසුමේ විශේෂත්වය තමයි කිවිසුම කල්පිරන දවසේදී ලාභ හෝ පාඩුව විතරයි හුවමාරු කරගන්නේ. හරි. එහෙනම් ඉදිරි විනිමය කිවිසුමෙන් ඔව් සර් අර භෞතිකව පියවීම කියන තැනදී ස්ටක් වුණා පොඩ්ඩක් ආයෙ පැහැදිලි කරන්න සර්. එහෙනම් ස්ටක් වුණාද? මොකුත් නැහුනේ නැත්? නෑ සර්. හරි sorry නං. හරි. එහෙනම් ව්‍යුත්පන්න උපකරණ පියවන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් භෞතිකව පියවන්න පුළුවන්. අනිත් එක මුදලින් පියවන්න පුළුවන්. ඒතර භෞතිකව පියවනවා කියලා කියන්නේ එදාට ඇත්තටම විදේශ විනිමය හුවමාරුවක් සිද්ධ වෙනවා නේද? ඒකට කියනවා භෞතික පියවීම කියලා. මුදලින් පියවීම කියලා කියන්නේ ලාභ හෝ පාඩු විතරක් හුවමාරු කරගත්තොත් ඒකට අපි කියනවා මුදලින් පියවනවා කියලා. අපි ඒ උදාහරණය මම ආයෙ කියන්නම්. එහෙනම් ස්ටක් වුන නිසා හිතමු මම 3 month forward එකට ආවා.
ඩොලර් මිලියනයක් මිලදී ගන්න USD මිලියනයක් මිලදී ගන්න එකඟ වෙච්ච විනිමය අනුපාතය තමයි USD LKR 205. එහෙනම් මට තියෙන තත්ත්වය තමයි වෙළඳපොලේ USD LKR rate එක කීය වුණත් අදාළ ගිවිසුම මිලදී ගන්න අදාළ ගිවිසුම කල්පිරන දවසේදී මට පුළුවන් එක ඩොලර් එකක් රුපියල් 205 ගානේ මිලදී ගන්න. එමනම් භෞතික පියවීමේදී සිද්ධ වෙන්නේ මේ අදාළ ගිවිසුම කල්පිරන දවසේදී මට ඩොලර් මිලියන එකක් හම්බ වෙනවා. මට ඩොලර් මිලියනයක් හම්බ වෙනවා. මම ඒ වෙනුවෙන් LKR මිලියන 205ක් ගෙවන්න ඕන අනිත් පාර්ශ්වයට. එතකොට මට ඩොලර් හම්බෙද්දී මම අනිත් එක්ක රුපියල් දෙන්න එපා නේද? ඒතර මට වෙළඳපොලේ කීයක් වුණත් මට හම්බ වෙනවා ඩොලර් මිලියන එකක්. ඒ ඩොලර් මිලියන එකට මම රුපියල් ගෙවන්න ඕනේ මිලියන 205ක්. ඒකට තමයි භෞතික පියවීම කියලා කියන්නේ. එතෙන්දී ඇත්තටම විනිමය හෝමාරුවක් සිද්ධ වෙනවා. ඒතර මුදලින් පියවීමේදී වෙන්නේ ඇත්තටම ලාභ හෝ පාඩු හෝමාරු කිරීමක් විතරයි. අපි හිතමු මේ ගිවිසුම කල්පිරන දවසේදී USD LKR rate එක මේ ගිවිසුම කල්පිරන දවසේදී USD LKR rate එක 210 කියලා. ඒතර වෙළඳපොලේ 210යි මට පුළුවන් ඒ 205ට මිලදී ගන්න. මට ලාභයක්ද පාඩුවක් තියෙන්නේ? මේ ගිවිසුම නිස්බේ නැත්තම් මට වෙළඳපොලට කියලා තමයි මිලදී ගන්න වෙන්නේ. එහෙම වුණොත් මට 210ක් ගෙවන්න වෙනවා. ගිවිසුම නිසා මට 205ට මිලදී ගන්න පුළුවන්. එවනම් මට ලාභයක්ද පාඩුවක්ද තියෙන්නේ? ලාභයක් තියෙනවා. මුදලින් පියවන්න. බැරි වෙලාවත් මේක කල්පිරන දවසේ 200 වුණා නම් මට එහෙමනම් අනිත් පැත්තට ඩොලර් මිලියන 5ක පාඩුවක් තියෙන්නේ. පාඩුවක් කරොත් මම අනිත් පාර්ශ්වයට මේක ගෙවන්න ඕනේ. ලාභයක් තිබ්බ නිසා මට හම්බුණා. පාඩුවක් නම් අනිත් පැත්තට ගෙවන්න ඕනේ. ඒ වගේ කොමාරුවක් සිද්ධ වුණොත් ඒකට තමයි මුදලින් පියවීම කියලා කියන්නේ. එතකොට මේ non deliverable forward එහෙම නැත්නම් කෘත්‍රිම ඉදිරි විනිමය ගිවිසුම් ගත්තොත් මේවා 100%ක්ම මුදලින් පියවීම විතරයි වෙන්නේ. ඒ ටික තමයි ඉදිරි විනිමය ගිවිසුම් සම්බන්ධයෙන් දැනගන්න තියෙන්නේ. මොන හරි ප්‍රශ්න තියෙනවද? මොන හරි ප්‍රශ්න තියෙනවද? මේ පාඩම ඉතාම වැදගත්. අනිවාර්යයෙන්ම ලකුණු 20ක ප්‍රශ්නයක් එන්න ඕනේ. මොන හරි ප්‍රශ්න තියෙනවද? නැහැ සර්. හරි අපි එක්සෑම් එකේ ආපු ගණන් කීපයක් බලමු. එක්සෑම් එකේ ආපු ගණන් ඔකට හම්බුණා නේද? හම්බුණා නේද මේවා? හම්බුණා නේද? හම්බුණා නේද? හම්බුණා නේද? මාව ඇහෙනව නේද? මාව ඇහෙනවද? ප්‍රොසෙස් එහෙනම්. මාව ඇහෙනවද? එනවා. මේ එක්සෑම් ගණන් ටික හම්බුණා නේද? එක්සෑම් එකේ ආපු ගණන් නැද්ද? හම්බුණාද නැද්ද? සර් ගිය සතිය අප්ලෝඩ් කරලා තිබිච්ච එකද? ඔව් ගිය සතිය අප්ලෝඩ් කරලා තිබ්බනේ විදේශ විනිමය සම්බන්ධ ප්‍රශ්න එක්සෑම් එකේ. එහෙම එකක්. ඔව්. ඒ ටික ඩවුන්ලෝඩ් කරගත්තා. හරි. හරි. එහෙනම් මේ කියනවා 2018 සැප්තැම්බර් 7 වෙනි ප්‍රශ්න ගොඩක් කියවන්න බලන්න. මේ ගාන කියවන්න බලන්න. මේක පේනව නේද? නැත්තම් යුරෝපීය කලාපීය රටවලට භාණ්ඩ අපනයනය කරන සමාගමක් ඉන්නවලු. පැතකදී නැවගත කරන ලද භාණ්ඩ තොගය යුරෝ මිලියන 2.5ක් වෙනවලු. එම වටිනාකමෙන් 60%ක් අද දින සිට මාස 5ක් අවසානයේ ලැබෙනවලු. ඉතිරි මුදල් ලැබෙන්නේ තෙමසකට මසුව කියලා තියෙනවා. මේ තියෙන අද විනිමය අනුපාතිකයන් එතන විනිමය අනුපාතිකය තියෙනවා 1 month forward rate එක තියෙනවා 3 month forward rate එක තියෙනවා නේද? එහෙම ඉඳලා අහනවා සමාගම සිය බැංකුව සමග යෝගී ඉදිරි විනිමය ගිවිසුම් එළඹීමට තීරණය කර ඇත. කෙසේ වුවත් අපනයන අය ලැබෙන දිනේදී එතැන් අනුපාතයන් පහත දැක්වෙනවා කියලාත් කියනවා. වගේම මෙයා forward rate වලට ඇවිල්ලා තියෙනවා
ඒ වගේම අදාළ ෆෝවර්ඩ් රේට් එක කල්පිරන දවසේදී වෙළඳපොළ විනිමය අනුපාතයන් කීපයකුත් දීලා තියෙනවා නේද? පළවෙනි ප්‍රශ්නේ තමයි අපනයනකරුවෙක්ට අපනයන ලැබීම් ආවරණීය වාසි මොනවද කියලා අහනවා. මොනවද තියෙනවා හෙජින් කරොත් තියෙන වාසි මොනවද? අපනයන ආරක්ෂණය කරොත් මොනවද තියෙනවා අපනයනකරු? මොනවද තියෙනවා වාසි? එයාගේ අයවැය කරන කටයුතු පහසුයි නේද? මොකද එයා දන්නවා වෙළඳපොලේ කීයක් වුණත් එයා එකඟ වෙච්ච ගානට මේ ටික හොමාරු කරගන්න පුළුවන් නිසා එයාට අනාගතයේ මුදල් ප්‍රවාහයන් පුරවකථනය කරන්න පුළුවන් නේද? ඒක අනිවාර්යයෙන් ඒ ගාන යට හම්බ වෙනවා. මොකද ඒ විනිමය අනුපාතය කීයක් වුණත් එයා එකඟ වෙච්ච ගානට මේක හොමාරු කරගන්න පුළුවන් නිසා එයාගේ මුදල් ප්‍රවාහයන් පුරවකථනය කරන්න පුළුවන් නේද? ඊළඟට පුරවකථනය කරන්න පුළුවන් නිසා භාණ්ඩවල මිල නියම කිරීම පහසු වෙනවා නේද? ඒතර කීයක් මේ භාණ්ඩ කියලා විකුණනවද? ඒ වගේ කටයුතු කිරීම පහසු වෙනවා. ඒ වගේ වාසි කීපයක් තමයි අපනයන ආවරණය කිරීමෙන් තියෙන්නේ. ඊළඟට අහනවා අපනයන ලැබීම් ලෙස මෙම සමාගමට ලැබිය යුතු රුපියල් වටිනාකම ගණනය කරන්න කියලා. දැන් මෙයා 3 month forward rate එකට ඇවිල්ලා තියෙනවානේ. එහෙමනම් මෙයාට සල්ලි හොමාරු කරගත්තට පස්සේ රුපියල් කීයක් හම්බ වෙනවද කියලා අහන්න. පොඩක් හදන්න බලන්න විනාඩියක් දෙන්න. හැමෝටම මේ ගාන තියෙනව නේද? දැන් හැමෝටම මේක හදන්න පුළුවන් වෙන්න ඕනේ. තව මාස දෙකකින් දෙකද එක්සෑම් තියෙනව නේද ඔකටත්? නේද? මයි හරි ජූනියර් එක්සෑම් තියෙනව නේද? එහෙමද? එක්සෑම් තියෙන දවස් තාම දන්නේ නැද්ද? එහෙම හරියටම ඩේට් එකක් කිව්වේ නැහැ සර්. ජූනියර් මයි හෝ ජූනියර් එක්සෑම් තියෙනවා. ක්ලාස් එක ඉවර කරන්න කිව්වා අපිට අප්‍රේල් වෙද්දී. බලමු නිසා ඉක්මනින් අපි ඉවර කරමු. හදන්න වටක් ගන්න. දැන් මේකට ටක් ගන්න හදන්න පුළුවන් වෙන්න ඕනේ. හරි අපි එන ගාන හදමු. වෙලාව ඉතුරු කරන නිසා ඉස්සලා අහන්නේ දැන් මෙයා forward rate වලට ඇවිල්ලා තියෙන්නේ. forward rate එක අපු නිසා forward rate එක නිසා මෙයාට කීයක් රුපියල් හම්බ වෙනවද කියලා. එතකොට මෙයාගේ බැලුවොත් ඔක්කොම අපනයනයන් තියෙනවා යුරෝ මිලියන 2.5ක් නේද? එතකොට කියනවා මේ යුරෝ මිලියන 2.5න් 160ක් හම්බ වෙන මාසිකෙ. එහෙනම් මෙයාට එක මාසෙකින් හම්බ වෙනවා එක මාසෙකින් හම්බ වෙනවා මෙයාට යුරෝ මිලියන 2.5න්
60ක් ඒ කියන්නේ කොච්චරද යුරෝ මිලියන් 2.5 කියන්නේ කොච්චරද 2.5 ඩිග්‍රී සිරට නේ කොච්චරක් හම්බෙනවද 1.5 million 1.5 මිලියන් නම් මාසෙකින් හම්බෙනවා යුරෝ 1.5 මිලියන් නේද එහෙනම් ඊට ටික හම්බෙන්නේ මාස 3කින් එහෙනම් මාස 3කින් හම්බෙනවා එයාට යුරෝ 1 මිලියන් නේද එතන මේ විදිහට තමයි යාගේ මිලියන 2.5 හම්බෙන්නේ හරි එහෙනම් එයාට මාසයෙන් හම්බෙනවා යුරෝ මිලියන 1.5ක් ඒකට රුපියල් කොච්චරක් හම්බෙනවද ඒක මොකද කරන්න ඕනේ එක යුරෝ එකකට රුපියල් කොච්චරක් හම්බෙනවද එයාට දීලා තියෙනවා 1 month forward rate එක 182.80යි 185යි 30යි මගේ බලාපොරොත්තුව මොකද්ද යුරෝ විකුණන්න එහෙනම් මෙයාට අදාළ වෙන විනිමය අනුපාතය මොකක්ද මෙයාට අදාළ වෙන විනිමය අනුපාතය 1 month forward rate එක 182.80යි 185යි 30යි මේකෙන් මෙයාට අදාළ වෙන්නේ මොකක්ද මෙයා යුරෝ විකුණන්න හදන මෙයාට යුරෝ විකුණන්න පුළුවන් 182 යුරෝ මිලට එයාට විකුණන්න වෙන්නේ 182.80 ඒ කියන්නේ එක යුරෝ එකකට රුපියල් 182.80ක් හම්බ වෙනවා නේද එහෙනම් එකකට මෙච්චරක් නම් 1.5කට එහෙනම් මොකද ගන්න 1.5 කරන්න ඕනි 182.80 එතකොට හම්බ වෙනවා LKR කොච්චරක් හම්බ වෙනවද කියලා. ඒතර LKR හම්බ වෙනවට 274.2 මිලියන නේද? දැන් යාට හම්බ වෙනවා යුරෝ මිලියන 1.5ට රුපියල් මිලියන 274.2ක්. ඒතර මේ විදිහට මිලියන වලින්ම ගන්න හදන්න රුපියල් වලට හරවන්න එපා. sorry. මිලියන වලින් හරවන්න මිලියන නැති කරලා ගාන හදන්න එපා. ඒතකොට බින්දු ගොඩක් එනවා ගාන වර්ධින්න පුළුවන්. ඊට පස්සේ යාට ඉතුරු යුරෝ මිලියන එක කන්වර්ට් කරන්න වෙන්නේ 3 month rate එකට 3 month rate දෙකක් දීලා තිනවා 183.90යි 189.50යි කියලා. එහෙනම් මේකට අදාළ වෙන්නේ මොකක්ද? 183.90ද 189.50ද? මොකද මේකට අදාළ වෙන්නේ? මොකද සර් පැහැදිලිවම ඉතුරු මිලියන එකත් එයා කන්වර්ට් කරන්න එපා නේද? එක මාස 3කින් හම්බෙන්නේ. ඒ මාස 3කින් හම්බෙද්දී එකඟ වෙච්ච අනුපාත තමයි 183.90යි 189.50යි 3 month forward rates දීලා තියෙනවා. එහෙනම් යාට අදාළ වෙන්නේ මොකක්ද? යාට යුරෝ විකුණන්න පුළුවන් දැන් බැංකුව ගාන 183.90 නේද? ඒතර හැමතිස්සෙම විකුණන්නේ අඩු ගානට අපි කලින් කතා කරා නේද? ඒතර ඒකට හම්බ වෙනවා යාට LKR මිලියන 184.1 එමනම් එයාට හම්බෙන මුළු ගාන ඇවිල්ලා LKR 458.1 මිලියන මෙයාගේ අපනයන ලැබීම වලට යාට හම්බෙනවා LKR මිලියන 458.1 බිඳුවක් මේක අපිට පැහැදිලිද තේරුණාද නැද්ද मैं इधर की उसमें मल्टी अगले तिब्बा तो इधर विनी में उसमें मल्टी आना हुआ यार हम मैंने यूरो टिका कन्वर्ट करामा यार हम मैंने रुपया मिलियन हार से 50.1 बिंदु मैं उत्तरे आवधे मोटा में आवधे नहीं सर අවසානයේ අතන 174.2යි නේද සර් උඩ එකේ එහෙම වුණොත් මෙතන දශම 30ක් වෙන්න ඕනේ නේද sorry හරි මගේ වැරද්ද තියෙන ඇත්තටම පැටි ගන්න හැදුවද මෙතන 184 නෙමෙයි නේද කීයද එතන එන්නේ 183.90 183.90 මේක වැරද්ද ඔව් sorry 183.90 तर हरे नहीं उत्तर चलो हरी तर नो आरसी बना सर है बस एक घड़ी कर हम एक मिनट ना फोन तर මේ තමයි ඉදිරි ආරක්ෂණය යටතේ එයාට හම්බෙන රුපියල් ප්‍රමාණය. ඒතර ගානේ ඊළඟ කොටසෙන් අහන්නේ ගානේ දෙවෙනි කොටසෙන් අහන්නේ අපනයන අවදානම් ආවරණය සිදු නොකළේ නම් ලැබෙන අපනයන ලැබීම් වටිනාකම සහ දැන් අහනවා මේක හෙචින් නොකරන. දැන් ෆෝවර්ඩ් රේට් එකට ආවේ නැත්නම්
මෙයාට කීයක් හම්බ වෙනවද කියලා. forward rate ආව නැත්නම් මෙයාට මොකද කරන්න වෙන්නේ? forward rate ආව නැත්නම් මෙයාට මොකද කරන්න වෙන්නේ? තියෙන විනිමය අනුපාතයට වෙළඳපොලේ තියෙන ගණන් ටික කන්වර්ට් කරගන්න වෙනවා නේද? එහෙනම් වෙළඳපොලේ එදාට තියෙන විනිමය අනුපාතයන් දීලා තියෙනවා නේද? 183.50 184.20යි 184.10යි 186.80යි කියලා නේද? එහෙනම් මෙයාට දැන් කන්වර්ට් කරන්න වෙන්නේ මේ විනිමය අනුපාතයන්. පැහැදිලි නේද? ඒ එමුනේ කියලා. දැන් forward rate එක නැති නිසා වෙළඳපොලේ තියෙන ගානට තමයි කන්වර්ට් කරන්න වෙන්නේ. දැන් විතර 182.80 නෙමෙයි යාට අදාළ වෙන්නේ. මේ දෙකම අදාළ නැහැ දැන් යාට. මේ ගණන් හම්බෙන්නේ නැහැ දැන් යාට. දැන් යාට 1.5 කන්වර්ට් කරන්න වෙන්නේ 183.50 ගානේ. ඒ වගේම 1 million කන්වර්ට් කරන්න වෙන්නේ 184.10 ගාන. එහෙනම් මෙතන මිලියන 184.10ක් එනවා. එතන එනවා 275.25 මිලියන. මේ දෙක එකතු වෙනවා 459.35. එහෙනම් forward rate එක තිබ්බේ නැත්නම් යාට හම්බ වෙන රුපියල් මිලියන 459.35. එක පැහැදිලිද? යාට forward rate එක තිබ්බේ නැත්නම් යාට හම්බ වෙනවා මිලියන 459.35. නමුත් forward rate එක තිබ්බ නිසා යාට කීයද හම්බුනේ? forward rate එක තිබ්බ නිසා යාට කීයද හම්බුනේ? LKR 458.1 මිලියන නේද? විදිහට forward rate එක යටතේ. එහෙනම් යාට forward rate එකකින් ලාභයක්ද පාඩුවක්ද දුන්නේ? පාඩුවක්. ලාභයක්ද පාඩුවක්ද දුන්නේ? forward rate එක තිබ්බේ නැත්නම් යාට 459.35ක් හම්බෙන්න තිබ්බා. forward rate එක නිසා යාට හම්බුනේ 458.10ක් විතරයි නේද? එහෙනම් forward rate එක මොකද උනේ? ලාභයක්ද පාඩුවක්ද සිද්ධ උනේ? පාඩුවක්. පාඩුව ඇවිල්ලා loss එක ඇවිල්ලා LKR මිලියන 1.25ක් නේද? එහෙනම් forward rate එක නිසා යාට LKR මිලියන 1.25ක පාඩුවක් සිද්ධ වුණා. ඒතර පේන නැති forward rate එක නිසා වාසියක් වෙන්නත් පුළුවන් පාඩුවක් සිද්ධ වෙන්නත් පුළුවන් නේද? ඇයි ඒ මොනේ? කිවිසුම කල්පිරෙන්න දවසේදී වෙළඳපොලේ මිල කීයක් වුණත් අර කලින් එක වෙච්ච ගානට යා කන්වර්ට් කළ යුතුමයි. පාඩුවක් තිබ්බත් ලාභයක් තිබ්බත් එයාට අනිවාර්යයෙන්ම එකඟ වෙච්ච ගානට කිවිසුම ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ නිසා තමයි මේ පාඩුව සිද්ධ වෙන්නේ. ඒ තමයි forward වල තියෙන කවාසිය. forward කිවිසුම නිසා පාඩුව සිද්ධ වෙන්න පුළුවන්. හරි. පැහැදිලිද මේ ගාන? පැහැදිලි නැද්ද? පැහැදිලි නැද්ද? තේරුණාද නැද්ද? තේරුණා නේද? පැහැදිලි සර්. එහෙමනම් අපි තව ගානක් බලමු එක්සෑම් එකේ. එක්සෑම් එකේ ගණන් හදගෙන තව ටිකක් වෙලා යන්නේ පන්ති ඉවර කරන්න. කලින් පොඩි දෙයක් කියලා දෙන්න ඕනේ. අපි forward rate එක කරන සමීකරණය කොහොමද අපි ඉගෙන ගත්තේ? forward rate එක සමානයි spot rate එක වැඩි කිරීම 1 ධන RC බෙදීම 1 ධන RB නේ. දින ගණිත පදවල චුට්ටකට අමතක කරලා පහසුව සඳහා. ඒක තමයි අපි ඉගෙන ගත්ත සමීකරණ. ආර්ථික විද්‍යාව කට්ටිය ඉගෙන ගන්න ඇති කිසියම් රටවල් දෙකක් අතර උද්ධමන අනුපාතිකයන්ගේ වෙනස එම රටවල් දෙකේ අතර පොලි අනුපාතිකයන්ගේ වෙනසට සමානයි කියලා. එහෙම දෙයක් ඉගෙන ගත්තද? එහෙම දෙයක් ඉගෙන ගත්තා. උදාහරණයක් ඇටියට RC අඩු කිරීම RB සමානයි කියලා. කියනවා ඉන්ෆ්ලේෂන් රේට් එක C වල ඉන්ෆ්ලේෂන් රේට් එක B වල. එහෙම දෙයක් ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තද? විරාත්තියෙන් කිව්වොත් මේකෙන් කියන්නේ කිසියම් රටක පොලි අනුපාතිකය වැඩි කියලා කියන්නේ අදාළ රටේ උද්ධමන අනුපාතිකයත් වැඩි කියන එක. කිසියම් රටක උද්ධමන අනුපාතිකය වැඩි නම් අනිවාර්යයෙන් මේ රටේ පොලි අනුපාතිකයත් වැඩි. ඒකට හේතුව මොකක්ද? කිසියම් රටක උද්ධමනය තියෙනවා නම් මහා බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය අනුව
මහ බැංකුව කරන්නේ පොලි අනුපාතික වැඩි කරන එක. ඒ නිසා කිසියම් රටක උද්දමන අනුපාතිකය වැඩි නම් අනිවාර්යයෙන් මේ රටේ පොලි අනුපාතිකත් වැඩි වෙනවා. මම කිව්ව දේ තේරුණාද? මෙහෙම සමීකරණයක් කියන ගත සාර්වත්‍රික විද්‍යාවේ ඉගෙන ගත්තා නැද්ද? බයින්න ප්‍රශ්න අහන්න ඊට වඩා මෙහෙම දැක් ඉගෙන ගත්තා නැද්ද? ඉගෙන ගත්තා නැද්ද? ඉගෙන ගත්තා නැද්ද? ප්‍රශ්න අහන්නම. හරි කවන්නේ. ඒ නිසා මේ සමීකරණයම අපිට ෆෝවර්ඩ් රේට් එක සමානයි ස්පොට් රේට් එක වැඩි කිරීම එක ධන මේ RC කියන පොලි අනුපාතිකය වෙනුවට ඉන්ෆ්ලේෂන් රේට් එක දාන්නත් පුළුවන්. මෙහෙම ලියන්නත් පුළුවන්. එක ධන ඉන්ෆ්ලේෂන් රේට් එක බේස් කරන්. මේක මේ විදිහට ලියන්නත් පුළුවන්. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. පොලි අනුපාතික වෙනුවට උද්දමන අනුපාතික භාවිතා කරලත් මේ විදිහට ෆෝවර්ඩ් රේට් එක හොයන්න පුළුවන්. ඒක එන්නේ මෙන්න මේ සාර්වත්‍රික විද්‍යාවද අපි ඉගෙන ගත්ත න්‍යාය අනුව. සාර්වත්‍රික විද්‍යාව තියෙනවා කිසියම් රටවල් දෙකක් අතර පොලි අනුපාතිකයන්ගේ වෙනස සමාන වෙනවලු අදාළ රටවල් දෙකේ උද්දමන අනුපාතිකයන් දෙකේ වෙනසට. මේ I කියලා කිව්වේ ඉන්ෆ්ලේෂන් කියන එක. IN කියලා දාමුකෝ මෙන්න. එහෙනම් ඒක ගන්න පුළුවන්. පොලි අනුපාතික වෙනුවට ඉන්ෆ්ලේෂන් රේට් එක ආදේශ කරලත් ගාන හදන්න පුළුවන්. පැහැදිලිද මං කියපු එක? පැහැදිලි නැද්ද? පැහැදිලි. හරි. එකත් මතක තියාගන්න. මෙන්න මේ ගාන හදන්නේ ඒ විදිහම ගානක්. ඉස්සලාම උද්දමන අනුපාතිකට හොයාගෙන ඒ උද්දමන අනුපාතික භාවිතා කරලා ෆෝවර්ඩ් රේට් එක හොයන්න තියෙන්නේ මේ ගාන ඉන්සෙක් හදලා බලන්න. ඒ පර්චේසින් පවර් පැරිටි තියරි කියලා කියන්නේ එකයි උද්දමන අනුපාතික භාවිතා කරලා තමයි එතනදී ගාන හදන්න වෙන්නේ. මේ අපි කතා කරේ 2019 සැප්තැම්බර් එක්සෑම් එකේ ආපු ප්‍රශ්නේ. මේකදී අනෙක් ගණන් වගේමයි එකම වෙනස පොලි අනුපාතික වෙනුවට උද්දමන අනුපාතික භාවිතා කරලා තමයි ෆෝවර්ඩ් රේට් එක හදන්න වෙන්නේ. ඊළඟට හැමදාම එක්සෑම් එකේ ආපු ප්‍රශ්නයක් තමයි ඉගෙන ගමු දැම්ම interest rate parity කියන්නේ මොකක්ද කියන්නේ? interest rate parity. parity theory කියලා එකක් තියෙනවා. interest rate parity න්‍යාය. එහෙම නැත්නම් පොලි අනුපාත පරතර න්‍යාය කියලා එකක් තියෙනවා. මේකට සමහර වෙලාවට කියනවා පොලි අනුපාත පරතරය කියලා කියනවා. අනුපාත පරතර න්‍යාය මේකට සාම්‍ය කියලා කියන සමහර වෙලාවට. සාම්‍ය කියලා කියනවා. සාම්‍ය න්‍යාය කියලා කියනවා. මේකත් එක්සෑම් එකේ නිතරම ඇහුවා. අපි හිතමු ඇමරිකාවේ ආයෝජකයෙක් ඉන්නවා. ඇමරිකාවේ පොලි අනුපාතිකය 1යි කියලා අපි හිතමු. ලංකාවේ පොලි අනුපාතිකය 10%යි. එහෙමනම් මෙතන ආබිට්‍රාජ් අවස්ථාවක් තියෙනවා. ආබිට්‍රාජ් කියන්නේ මොකක්ද? අවදාරමෙන්තර පොලි ලාභ ලැබීම නේද? එතන කිසියම් ආයෝජකයෙක්ට වාසියක් තියෙනවද නැද්ද? තියෙනවා. තියෙනවා. මොකද්ද වාසිය? ඇමරිකාවේ ඉන්න කරොත් 10%ක් ගන්න. ඔව් ඇමරිකාවේ ඉන්න පුද්ගලයෙක්ට මොකද කරන්න පුළුවන්? 100ට එකට ණයට අරගෙන ඒ සල්ලි ටික ලංකාවට ඇවිල්ලා ආයෝජනය කරලා 10%ක් උපයන්න පුළුවන් නේද? එහෙනම් යාට වැඩිපුර 109ක ආදායමක් ලබන්න පුළුවන් නේද? මේකට තමයි පොලි අනුපාත පරතරය කියලා කියන්නේ. කියන්නේ කිසියම් පුද්ගලෙක් අඩු පොලි අනුපාතයක් තියෙන රටකින් මුදල් ණයට අරගෙන ඒ ණයට ගත්ත මුදල් වැඩි පොලි අනුපාතිකයක් තියෙන රටේ ආයෝජනය කරලා ලාභයක් ලබනවා නම් ඒකට තමයි පොලි අනුපාත පරතරය කියලා කියන්නේ. එතකොට මේ පොලි අනුපාත පරතරය අවදානම් සහිත ක්‍රියාවද නැද්ද? බලමු සරල උදාහරණයක් ගන්න පිටමු.
හරි අපි හිතමු මේක අවදානම හොයලා බලමු ඉස්සර අපි හිතමු ඇමරිකාවේ පොලි අනුපාතිකය 101යි ලංකාවේ පොලි අනුපාතිකය 10%යි USD LKR rate එක 200 කියලා කියන ස්පොට් රේට් එක අද රේට් එක 200 අවුරුද්දකට පස්සේ 1 year rate එක එම අවුරුද්දක් ගියාට පස්සේ forward rate එක නෙමෙයි මේ අපි උපකල්පනය කරමු අවුරුද්දක් ගියාට පස්සේ මේ විනිමය අනුපාතිකය පිටමු 220යි කියලා අවුරුද්දක් ගියාට පස්සේ මේ විනිමය අනුපාතය 220යි හරි දැන් මොකද කරන්නේ අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඇමරිකාවේ ඉන්න පුද්ගලයා US වල ඉන්න පුද්ගලයා අපි හිතමු ඩොලර් එකක් ණයට ගන්නවා බරෝ කර ඩොලර් එකක් බරෝ කර 100ට එක ගන්න. එහෙනම් මේ ණය සඳහා අවුරුද්දක් අවසානයේ කීයක් ගෙවන්න ඕනේ? අවුරුද්දක් අවසානයේ මේ ණය පියවන්නේ කීයක් ගෙවන්න ඕනේ? මේ අවුරුදු ඩොලර් එකක් ණයට ගත්තා 100ට එක ගන්න. එහෙනම් අවුරුද්දක් අවසානයේ කීයක් ගෙවන්න ඕනේද? එයාගේ බැංකුවට කොහොමද වෙන්නේ? එක වැඩි කිරීම එකයි කදන 0.01 නේද? මොන කීයක් වෙනවද? ඩොලර් කීයක් ගෙවන්නවද එයාගේ බැංකුවට? කීයක් ගෙවන්නවද? 1.01. මේක පැහැදිලිද? මේ පියවර පැහැදිලිද? එයා ඩොලර් එකක් ණයට ගත්තා 100ට එකක පොලියක් යටතේ. එම ණයට ගත්ත නිසා එයා යාගේ බැංකුවට මේ දාලා ණය කාල සීමාව අවසානයේ 1.01කට ගෙවන්න. අපි හිතමු එයා ණයට ගන්න අවුරුද්දකට. මේක පැහැදිලිද 1.01 කියන එක? පැහැදිලි නැද්ද? පැහැදිලි සර්. එහෙනම් මෙයා මේ ඩොලර් එක දැන් ගෙනව ලංකාවට. මේ පුද්ගලයා මේ ඩොලර් එක අරන් එනවා ලංකාවට. මේ ඩොලර් එකට යාර රුපියල් කීයක් හම්බ වෙනවද අද? මේ ඩොලර් එකට රුපියල් කීයක් හම්බ වෙනවද ලංකාවේ අද යාට? 200. 200ක් හම්බ වෙනවා. අද විනිමය අනුපාතය ගත්තොත් USD LKR 200 නේද? නම් යාර රුපියල් 200ක් හම්බ වෙනවා. එයා මොකද කරන්නේ? ඩොලර් එකක් ණයට ගත්තා. ඒ ඩොලර් එක ලංකාවට ගෙනාවා. ලංකාවට ගෙනල්ලා එයා රුපියල් වලට හරව ගත්තා. ඒකට එයාට හම්බුණා 1 ඩොලර් එකට රුපියල් 200ක්. ඊළඟට මෙයා කරන්නේ මේ රුපියල් 200 එයා ඉන්වෙස්ට් කරනවා. ඊළඟ පියවර එයා මේක ආයෝජනය කරනවා. LKR 200 ආයෝජනය කරනවා 100ට 10 ගන්න. එහෙමනම් ආයෝජන කාලයේ අවසානයේ රුපියල් කොච්චරක් හම්බ වෙනවද? කීයක් හම්බ වෙනවද? ඒක හොයන්නේ කොහොමද? ඉන්ට්‍රස්ට් එකෙන් වැඩි කරන්න. 200 වැඩි කිරීම 1 වැඩි කිරීම දශම 1 නේද? ඔන්න යාට කීයක් හම්බ වෙනවද? 210ක් නේද? LKR 210ක් හම්බ වෙන අවුරුද්දක් අවසානයේ. මේක පැහැදිලිද? දෙවෙනි පියවර. මේ LKR 210ක් හම්බ වෙන එක පැහැදිලිද? තේරුණාද? මම ගාන හිමීට කියන්නේ පොඩ්ඩක් තේරුම් ගන්න ඕන නිසා LKR 210ක් හම්බ වෙන එක පැහැදිලිද යාට? තේරුණ නැත්නම් කියන්න. තේරුණාද නැද්ද? 210ක් අපේ තේරුණාද? 210ක් අපේ තේරුණාද? සර් ආයි පොඩ්ඩක් එක පැහැදිලි කරන්න. දැන් මොකද කරේ? ඉස්ලාම කරේ මොකද? එයා 1 ඩොලර් එකක් ණයට ගත්තා 100ට එක ගානේ. ඒ නිසා යාගේ අවුරුද්දක් අවසානයේ මෙච්චරක් එයා ගෙවන්න ඕනේ. ඊළඟට එයා මොකද කරේ? මේ ඩොලර් එක එයා ලංකාවට ගෙනාවා. ඒ ඩොලර් එකට එයා රුපියල් 200ක් හම්බුණා. එයා මොකද කරේ? මේ රුපියල් 200 ලංකාවේ ආයෝජනය කරා. ඒ ලංකාවේ ආයෝජනය කරද්දී 110ක පොලියක් හම්බ වෙනව නේද? එහෙනම් එයා මොකද කරේ? රුපියල් LKR 200 ලංකාවේ ආයෝජනය කරා. එයාට 110ක් හම්බ වෙනවා. ඒ නිසා යාගේ ආයෝජන කාලය අවසානයේ යාට කීයක් හම්බ වෙනවද? පොලියත් එක්ක 210ක් හම්බ වෙනව නේද? 220ක් නේද? 220 දෙන්නේ. කම්බෙන්න නෝ 20ක් කම්බෙන්න පොලිය. 20 දෙන්නේ මට. ඔව් sorry 220. 220ක් අපිට පැහැදිලිද? calculations පොඩ්ඩක් බලන්න මම හිතින් හදලා ඉන්න සමහර වරදින්න පුළුවන්. මගේ තරංග එච්චරම හොඳ නැහැ. 220 කියන එක 220 පැහැදිලිද? එහෙම එකතු වැඩි කිරීම වැරදි තියෙනවා ටක් ගාලා කියන්න. හිතේ තින්න එපා කොහොමද ආවේ කියලා. 200 වැඩි කිරීම 1.1 නේ. ඔව් 220 තමයි උත්තර. හරි 220 අපේ පැහැදිලිද? පැහැදිලි. නේද?
පැහැදිලි නැද්ද? පැහැදිලි සර්. පැහැදිලි. හරි දැන් මොකද කරන්නේ මෙයා? මෙයා මේ 220 දැන් ඩොලර් කරන්න ඕනේ නේද? එයාට දැන් අන්තිම ඩොලර්ස් නේ ඕනේ. අවුරුද්ද අවසානයේ. එයා මේ රුපියල් ටික අපව ඩොලර් කරොත් එයාට ඩොලර් කීයක් හම්බ වෙනවද? 1 year rate එක කීයද දැන්? අවුරුද්දක් අවසන් USD එක රේට් එක 220යි. එහෙමනම් එක ඩොලර් එකකට රුපියල් 220යි. එහෙනම් රුපියල් 220 ඩොලර් කීයක් හම්බ වෙනවද? එකයි. කීයක් හම්බ වෙනවද? ඩොලර් එකක් හම්බ වෙනව නේද? දැන් යාට ආයෝජනයේ පස්සේ ඩොලර් එකක් හම්බුණා. මේ ආයෝජනය කරන්න මුදල් හොයාගත්තේ කොහොමද? ඇමරිකාවේ ණයට අරගෙන. ඇමරිකාවේ බැංකුවට කීයක් ගෙවන්න ඕනද? ඩොලර් 1.01ක් ගෙවන්න ඕන. එහෙමනම් මෙයාට මේ ආයෝජනයේ ලාභයක් දැන් පාඩුවක් තියෙනවා. එයාට අන්තිම නම් ඩොලර් 1.01ක් ගවන්න ඕනේ. ඒ නිසා එයාට පාඩුවක් තියෙනවා ඩොලර් 0.01ක පාඩුවක් තියෙනවා නේද? මේ පාඩුව අපිට පැහැදිලිද? පැහැදිලි නැද්ද? පැහැදිලි නේද? පැහැදිලි සර්. ඔව්. තේරෙන්නේ නැති. එහෙමනම් පොලි අනුපාත වල වාසියක් තිබ්බට ඒ වාසිය මොකක් නිසාද මම නැති උනේ? පොලි අනුපාත වලින් යට 9ක වාසියක් තිබ්බා. එහෙනම් 9ක ලාභයක් තියෙන තේ නේද? නමුත් දැන් මේ 9ක ලාභයක් නැතුනේ මොකක් නිසාද? මොකක් නිසාද මේකේ ලාභය නැති උනේ? දේශීය ප්‍රමාණය. ප්‍රමාණය වීම නිසා නේද? තේරෙන්නේ නැති පොලි අනුපාත පරතරයෙන් වාසියක් තිබ්බට ඒ වාසිය නැති වෙන්න පුළුවන් අර දේශීය මුදල් ඒකකය අවප්‍රමාණීය වීමෙන් නේද? මේක බැරි වෙලත් අවප්‍රමාණ නොවි තිබ්බනම් මොකද? තුම් 200මයි කියලා. එවනම් එයාට ඩොලර්ස් කීයක් හම්බ වෙනවද? තුම් අවප්‍රමාණය නොවි 200ම තිබ්බනම් කීයක් හම්බ වෙනවද? එවනම් එයාට ඩොලර්ස් හම්බ වෙනවා 1.1ක් නේද? එවනම් ලාභය කීයද? ඩොලර් වල ලාභයක් තියෙන 0.09ක නේද? තේරුණාද? ඒ අවප්‍රමාණය රුපියල් 20කින් අවප්‍රමාණය වීම නිසා තමයි ආට මේ ලාභය අහිමි වෙලා යන්නේ. එහෙනම් පේනවා ඇති ඉදිරි විනිමය කිවිසුම් වලිනුත් අවදානමක් තියෙනවා නේද? ඉදිරි විනිමය කිවිසුම් නෙමෙයි පොලි අනුපාත පරතරය යටතේ ආයෝජනය කරන්න ගියොත් අවදානමක් තියෙනවා. ඒ නිසා නේද මේ දවස්වල ලංකාවට විදේශී ආයෝජක එන්නේ නැත්තේ? කල්පනා කරලා බලන්න. ලංකාවේ පොලි අනුපාතිකය 7%යි ඇමරිකාවේ 0%යි. ඒතර ඇමරිකාවේ ඉන්න කෙනෙක්ට පුළුවන් මොකද 0.0ට ණයට අරගෙන ඒ සල්ලි ටික ලංකාවේ ආයෝජනය කරලා 7%ක් ගන්න. එහෙම වෙලත් අයි විදේශී ආයෝජක ලංකාවට එන්නේ නැත්තේ? විදේශී ආයෝජක ලංකාවට එන්නේ නැත්තේ? අප්‍රමාණීය වීම නිසා. ඔව්. මොකද පොලි අනුපාතයන්ගේ 7%ක වාසියක් තිබ්බත් අපේ රුපියල 100%ට වඩා වැඩිපුර අවප්‍රමාණය වුණොත් මේ වාසිය අපිට අහිමි වෙලා යනවා නේද? ඒක නිසා තමයි විදේශී ආයෝජක ලංකාවට එන්නේ නැත්තේ. ලංකාවේ පොලි අනුපාතිකය වැඩි වුණත් රුපියල අවප්‍රමාණය වීමේ අවදානම නිසා. ඒ නිසා අපිට කරන්න පුළුවන් මේක හෙජ් කරන්න. මේ ෆෝවර්ඩ් රේට් එක හෙජ් කරගත්තොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් රුපියල අප්‍රමාණය වීමේ අවදානම තියනවද? අවදානම තියනවද? නෑ සර්. මේක හෙජ් කරගත්තොත් අපිට මේක 205ට මම හෙජ් කරගන්න. දැන් මොකක්ද? දැන් මට එනං අනිවාර්යයෙන්ම ලාභයක් තියෙනවා නේද? ඒතර මෙහෙම ෆෝවර්ඩ් රේට් එකකින් මේක හෙජ් කරගත්තොත් ඒවට අපි කියනවා ආවර්ණිත පොලි පරස්පරය කියලා. දැන් කවර්ඩ් ඉන්ටරෙස්ට් රේට් පැරිටි කියලා කියනවා. මේ ෆෝවර්ඩ් රේට් එකකින් හෙජ් කරගත්තොත් විදේශ විනිමය අවදානම ඒ වගේ ලාට අපි කියනවා ආවර්ණිත පොලි පරතරය කියලා. දැන් කවර්ඩ් ඉන්ටරෙස්ට් රේට් පැරිටි කියලා කියනවා. එහෙනම් පොලි අනුපාත පරතරයේ ආවර්ණිත පොලි අනුපාත පරතරයේ වෙනස මොකක්ද? ඒක අහලා තියෙන එක්සෑම්. පොලි අනුපාත පරතරයේ ආවර්ණිත පොලි අනුපාත පරතරයේ වෙනස මොකක්ද? මොකක්ද වෙනස? සාමාන්‍ය පොලි අනුපාත පරතරයකුයි ආවර්ණිත පොලි අනුපාත පරතරයක අතර වෙනස මොකක්ද? මොකක්ද වෙනස? මොකක්ද වෙනස? වෙනසක් තියෙනවද? මොකක්ද වෙනස? සාමාන්‍ය පොලි අනුපාත පරතරයේදී විදේශ විනිමය අවදානම ආවරණය කරගන්නේ නැහැ ඉදිරි විනිමය ගිවිසුමකින්. නමුත් ආවර්ණිත පොලි අනුපාත පරතරයකදී ඉදිරි විනිමය ගිවිසුමක් ඇති කරගැනීමෙන් විදේශ විනිමය අවදානම මග අරව ගන්න. ඒ වගේ තමයි ආවර්ණිත පොලි අනුපාත පරතරය කියලා කියන්නේ. පැහැදිලිද දැන්?
තේරුණා නේද මේ ගාන? මේ වගේ එක්සෑම් එකට එනවා ගණන් හදන්න එන්නේ විස්තර කරන්න එනවා පොලි අනුපාත පරතරය කියන්නේ මොකද්ද? ආවර්ත පොලි අනුපාත පරතරය කියන්නේ මොකද්ද කියලා. දැන් පුළුවන් නේද හැමෝටම? පොලි අනුපාත පරතරය කියලා කියන්නේ මොකද්ද? කිසියම් රටවල් දෙකක් අතර පොලි අනුපාතිකයන්ගේ වෙනසක් තියෙනවා නම් ඒ වෙනසේ වාසිය ලබා ගැනීම සඳහා කිසියම් පුද්ගලයෙක් ආයෝජනය කරොත් ඒකට කියනවා පොලි අනුපාත පරතරය කියලා. ආවර්ත පොලි අනුපාත පරතරය කියලා කියන්නේ කිසියම් රටවල් දෙකක් අතර පොලි අනුපාතයන්ගේ වෙනස දිහා බලලා විදේශීය වෙනස දිහා බලලා කිසියම් පුද්ගලයෙක් මුදල් ආයෝජනය කරනකොට එයාට තියෙන විදේශීය විනිමය අවදානම ඉදිරි විනිමය කිවිසුමක් මගින් ආවරණය කරගත්තොත් ඒවට අපි කියනවා ආවර්ණිත පොලි අනුපාත පරතරය කියලා. පැහැදිලිද? ඒ විදිහට විස්තර කරන්න පුළුවන්ද? පුළුවන් නේද? පුළුවන්ද බෑද? පුළුවන් සර්. පුළුවන් නේද? ඔක හොඳට මතක තියාගන්න එක්සෑම් එකේ නිතරම ඇහුවා අනිවාර්යෙන්ම මට හිතෙන්නේ මේ ඔය වගේ ප්‍රශ්නයක් මේ ඉස්සර එක්සෑම් එකට එන්න පුළුවන්. ඊළඟට තව ප්‍රශ්නයකට ගියොත් අපි මේ ඔක්කොම එක්සෑම් එක අහපේ වරද කරන් කියන්නේ මේ ඉන්ටරෙස්ට් රේට් ආබිට්‍රේජ් කවර්ඩ් ඉන්ටරෙස්ට් රේට් ආබිට්‍රේජ් කිව්වෙත් ඒක තමයි. ඊළඟට කියනවා රියල් එක්ස්චේන්ජ් රේට් නොමිනල් එක්ස්චේන්ජ් රේට්. රියල් කියන්නේ මොකක්ද? මූර්ත විනිමය අනුපාතය සහ නාමික විනිමය අනුපාතය කියන්නේ මොකක්ද? මොකද්ද මූර්ත විනිමය අනුපාතය සහ නාමික විනිමය අනුපාතය කියලා කියන්නේ? කාටද කියන්න පුළුවන්? නැත්නම් ආර්ථික විද්‍යාවතරම ඉගෙන ගත්තා. මූර්ත විනිමය අනුපාතය කියන්නේ උද්දමන ගැලපීම කරලා නැත්නම් මූර්ත නාමික නම් උද්දමන ගැලපීමක් කරලා තියෙනවා නම් එහෙම කියන්න පුළුවන්. නාමික විදේශ විනිමය අනුපාතය කියලා කියන්නේ කිසියම් රටවල් දෙකක් අතර විදේශ විනිමය හුවමාරු වෙන අනුපාතය. කියන්නේ $1 රුපියල් කොච්චරක්ද? ඒ වගේ කියන්නේ දැන් තියෙන USD LKR 100 205යි කියලා. ඒකට තමයි නාමික විනිමය අනුපාතය කියලා කියන්නේ. කියන්නේ එක් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් හා හුවමාරු වෙන අනුපාතයට තමයි නාමික විනිමය අනුපාතය කියලා කියන්නේ. කියන්නේ USD LKR 205යි Euro GBP 1.25 වගේ එක් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් හා හුවමාරු වෙන අනුපාතයට තමයි නාමික විනිමය අනුපාතය කියලා කියන්නේ. නමුත් මූර්ත විනිමය අනුපාතය කියලා කියන්නේ කිසියම් රටවල් දෙකක් අතර විදේශී විනිමය භාවිතා කරලා හුවමාරු කරගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ඒකට තමයි මූර්ත විනිමය අනුපාතය කියලා කියන්නේ. නාමික කියන්නේ සාමාන්‍ය විනිමය අනුපාතයට, අර කියන්නේ භාණ්ඩ හා සේවා ප්‍රමාණය. හුවමාරු වෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට තමයි මූර්ත විනිමය අනුපාතය කියලා කියන්නේ. තේරුණාද ඒක වෙනස? නාමික කියන්නේ සාමාන්‍ය විනිමය අනුපාතයට, මූර්ත කියන්නේ භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ඒකත් විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ හැමෝටම. ඊළඟට තියෙනවා දැන් මේ පේනවා ඉතින් පොලි අනුපාත සාම්‍ය කියලා. මේ 2019ත් අහලා තියෙනවා 2019 සැප්තැම්බර් වලත් අහලා තියෙනවා. එහෙම වෙලා සමහරව එක්සෑම් එකට හරියට උත්තර ලියන්නේ නැහැ. පාස් පේපර්ස් බැලුවත් උත්තර ලියන්න පුළුවන් නේද? බලන් ගියා. ඊළඟට ඒකීය මිල න්‍යාය කියලා කියන්නේ ඊළඟ ප්‍රශ්නේ. ඒකීය මිල න්‍යාය කියලා කියන්නේ අපි හිතමු අර මම හැමදාම ගන්න උදාහරණ මහරගම පෑනක් රුපියල් 10යි පිටකොටුවේ පෑනක් රුපියල් මහරගම පෑනක් රුපියල් 20යි පිටකොටුවේ පෑනක් රුපියල් 10යි වුණා මොකද කරන්න පුළුවන්? අර හැමදාම ගන්න උදාහරණ මොනවද කරන්න පුළුවන්? පිටකොටුවේ පෑනක් අරගෙන ගිහිල්ලා ඒක විකුණන්න පුළුවන් මහරගම 20 කර නේද? ඒ නිසා මොකක්ද වෙන්න ඕනේ නැත්තට? මහරගමයි පිටකොටුවේ එකම මිල තියෙන්න ඕනේ නේද? එහෙමද නැත්ද? පෑනක් ගත්තොත් මහරගම මිලයි පිටකොටුවේ මිලයි සමාන වෙන්න ඕනේ නේද? නැත්තම් මොකද වෙන්නේ? ආබිට්‍රාජ් ඔපචුනිටි එකක් තියෙනවා නේද? ආබිට්‍රාජ් ඔපචුනිටි එක නැති වෙන්නේ මේ මිල ගණන් සමාන වුණොත් නේද? ඒකට තමයි ඒකීය මිල නීතිය කියලා කියන්නේ. කිසියම් වෙළඳපොළවල් දෙකක් ගත්තොත් ඒ වෙළඳපොළවල් දෙකේ කිසියම් සමාන භාණ්ඩයක් ගත්තොත් එකම මිල තියෙන්න ඕනේ. ඒකට තමයි ඒකීය මිල නීතිය කියලා කියන්නේ. පැහැදිලිද? වෙනත් විදිහෙන් කිව්වොත් අපි රටවල් දෙකක් ගත්තොත් මේ රටවල් දෙකේ අපි දුම් පෑනක් තියෙනවා කියලා. මේ පෑන ලංකාවේ මිලයි ඇමරිකාවේ මිලයි සමාන වෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. එහෙම නොකනොත් ආයෙත් ආබිට්‍රාජ් අවස්ථාවක් තියෙනවා. අපි උදාහරණයකට ගමු. මේ උදාහරණ ගමු.
තුමු ඇමරිකාවේ ලංකාවේ තියෙන සමාන දෙයක් තමයි බර්ගර් එක. තුමු බර්ගර් එක. බර්ගර් එක. මැක්ඩොනල්ඩ් බර්ගර් එක තුමු. ඒතර මැක්ඩොනල්ඩ් බර්ගර් එක එතන ලංකාවේ රුපියල් 200. අද USD LKR විනිමය අනුපාතයත් 200. එහෙමනම් ඇමරිකාවේ මේ බර්ගර් එක කීයක් වෙන්න ඕන කියන බලන්න. රටවල් දෙකේම එක මිල තියෙන්න ඕන. නේද? නැත්නම් ආබිට්‍රාජ් එකක් තියෙනවා. එහෙනම් ඇමරිකාවේ මේ බර්ගර් එකේ මිල කීයක් වෙන්න ඕන? ඒ කීය මිල නීතියට අනුව ඩොලර් එකක් වෙන්න ඕන නේද? අනිවාර්යයෙන්ම වටිනාකම $1 එකක් වෙන්න ඕන. ඒකද ඇමරිකාවේ ඩොලර් එකක් වෙන එකක් අනිවාර්යයෙන් ලංකාවේ රුපියල් 200ක් වෙන්න ඕන. ඒක තමයි ඒකීය මිල නීතිය කියලා කියන්නේ. ඒතර කිසියම් රටවල් දෙකක් අතර විදේශී විනිමය අනුපාතයන්ගේ වෙනස ගැලපුවාට පස්සේ ඒ රටවල් දෙකේම සමාන භාණ්ඩයක මිල ගත්තොත් එක හා සමාන විය යුතුයි කියන එක තමයි එකෙන් තේරුම. පැහැදිලිද? ඒකීය මිල නීතිය කියන එක. පැහැදිලි නේද? ඔව්. ඒ නිසා ලෝකේ බිග් මැක් ඉන්ඩෙක්ස් කියලා එකක් හොයාගෙන තියෙනවා. බිග් මැක් ඉන්ඩෙක්ස් ලෝකයේ හැම රටකම වගේ තියෙන එකක්ගේ ආර්ථික විද්‍යාඥයෝ හොයලා තියෙනවා කියනවා මේ බර්ගර් එකේ මිල ගණන් දිහා බලලා කිසියම් රටවල් දෙකක් අතර විනිමය අනුපාතය කීයද කියලා කියන්න පුළුවන් කියලා. උදාහරණයකට අපි හිතමු බර්ගර් එකක් ගත්තොත් ඉන්දියාවේ මේ බර්ගර් එක ඉන්දියන් රුපියල් INR හිතමු 100. ලංකාවේ LKR වලින් මේ බර්ගර් එක 200යි. එහෙනම් INR LKR exchange rate එක කීයද? බර්ගර්ස් වල මිල ගණන් දිහා බලලා exchange rate එක කියන්න පුළුවන්. කීයද? ඉන්දියාවේ මේ බර්ගර් එක ඉන්දියන් රුපියල් 100යි. ලංකාවේ මේ ඒ බර්ගර් එකම රුපියල් 200යි. එහෙනම් INR LKR rate එක කීයද? එක ඉන්දියන් රුපියල් ලංකාව රුපියල් කීයද දෙනවද? කීයද? දෙකයි නේද? දෙකයි. ඒතර බිග් මැක් ඉන්ඩෙක්ස් එකෙන් කියන්නේ එකයි. කිසියම් රටවල් දෙකක් අතර විනිමය අනුපාතය ප්‍රකාශ කරන්න පුළුවන්ලු බර්ගර්ස් වල මිල ගණන් දිහා බලලා. ඒතර මොනම රටවල් දෙක බර්ගර්ස් වල මිල ගණන් දෙකක් ගත්තොත් ඊට පස්සේ එකෙන් විනිමය අනුපාතය හොයාගන්න පුළුවන් නේද? ඒක තමයි බිග් මැක් ඉන්ඩෙක්ස් එක භාවිතා කරනවා කියලා. තේරුණා නේද? ඔය තමයි විදේශ විනිමය පාඩමෙන් ඇවිල්ලා තියෙන ඔක්කොම ප්‍රශ්න මම කෙටියෙන් කියලා දුන්නේ. දැන් ඉතින් හැමෝටම විදේශ විනිමය පාඩමෙන් එන ඕන ප්‍රශ්නයක් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම දැන් ව්‍යුත්පන්න උපකරණ කියන ගත්තා ඉදිරි විනිමය ගිවිසුම්. ඊළඟට බලමු අපි මනාප ගිවිසුම් කියන්නේ මොකක්ද කියලා. ඊට කලින් ඉදිරි විනිමය ගිවිසුම් වල තිබු ප්‍රශ්න මොකක්ද? කාටද කියන්න පුළුවන්ද? අපි දැන් කලින් උදාහරණයකට හදුවා. ඉදිරි විනිමය ගිවිසුම් නිසා ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න මොකක්ද? ඉදිරි විනිමය ගිවිසුම් නිසා ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න මොකක්ද? මොකද ප්‍රශ්නේ? කාටද කියන්න පුළුවන්? අර අපනයන කරුට උනේ මොකක්ද? ඉදිරි විනිමය ගිවිසුම් නිසා ලාභයක්ද පාඩුවක් සිද්ධ වුනේ? අපි අර අපනයන කරු ගත්තොත් අපනයන කරු ගත්තොත් අපිට ලාභයක්ද පාඩුවක් දුන්නේ ඒ අපනයන කරුට? පාඩුවක් උනේ සර්. පාඩුවක් වුණේ. මේ ඉදිරි විනිමය ගිවිසුම් වල තියෙන ප්‍රශ්න තමයි ඉදිරි විනිමය ගිවිසුම් නිසා සමහර වෙලාවට පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඇයි එම් පාඩු සිද්ධ වෙන්නේ? ඒකට ප්‍රධාන හේතුව තමයි ගිවිසුම කල් පිරෙන දවසේදී වා කැමති වුණත් අකමැති වුණත් අර කලින් එකක වෙච්ච ගානට ගිවිසුම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන නිසා. අනිවාර්යයෙන්ම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතුමයි. වා කැමති වුණත් අකමැති වුණත් කල් පිරෙන දවසේදී අනිවාර්යයෙන්ම ගිවිසුම ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ නිසා තමයි පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒතර ඒ අවාසිය නිසා තමයි අපිට මේ මනාප ගිවිසුම් කියන එක අවශ්‍ය වෙන්නේ. ටියුට් එකට ගියොත් මේ ප්‍රසන්ටේෂන් මම හිතන්නේ හැමෝටම හම්බෙන්නේ නැති.
මේ හෑන්ඩ් අවුට් එක හැමෝටම හම්බුනා නේද? මේ හෑන්ඩ් අවුට් එක හැමෝටම හම්බුනා නේද? හම්බුනාද නැද්ද? ව්‍යුත්පන්න කියලා හෑන්ඩ් අවුට් එක අප්ලෝඩ් කරලා තියෙනවා සර්. අප්ලෝඩ් කරලා තියෙනව නේද? එහෙනම් හම්බුනා නේද? හරි අපි දැන් ව්‍යුත්පන්න කතා කරමින් හිටියේ. ව්‍යුත්පන්න වල තියෙන විශේෂත්වය තමයි ව්‍යුත්පන්න වල තියෙන විශේෂත්වය තමයි ව්‍යුත්පන්න වල වටිනාකම ඇති වෙන්නේ කිසියම් තවත් වටකමක් නිසා. කියන්නේ දැන් උදාහරණයක් හැටියට අපි අර ඉදිරි විනිමය කිවිසුම් ගත්තොත් ඉදිරි විනිමය කිවිසුමක ලාභ පාඩු තීරණය මොකක් නිසාද? ඉදිරි විනිමය කිවිසුමක ලාභ පාඩු තීරණය මොකක් නිසාද? ඒ තීරණය උනේ ඉදිරි වෙළඳපොලේ තිබ්බ විනිමය අනුපාතය මත නේද? ඒ නිසා ඉදිරි විනිමය කිවිසුමක වටිනාකම තීරණය කරන්නේ වෙළඳපොලේ තියෙන විනිමය අනුපාතය. ඒ නිසා ව්‍යුත්පන්න වල තියෙන විශේෂත්වය තමයි ව්‍යුත්පන්න වල වටිනාකම තීරණය වෙන්නේ තවත් වත්කමක මිල ගණන් වෙනස් වීම නිසා. එතකොට ව්‍යුත්පන්න අපිට ඇති කර ගන්න පුළුවන් ඕනෑම වත්කමක් සම්බන්ධයෙන්. ලෝකේ ගත්තොත් කොටස් සඳහා ව්‍යුත්පන්න තියෙනවා, විනිමය සඳහා ව්‍යුත්පන්න තියෙනවා, පොලි අනුපාත සඳහා ව්‍යුත්පන්න තියෙනවා, වගේම භාණ්ඩ සඳහාත් ව්‍යුත්පන්න තියෙනවා. මෙතන භාණ්ඩයට අපි සලකන්නේ හතරන්, සිල්වර්, තෙල් නේද? ඒ ඕනම එකක් භාණ්ඩයට සලකන්න පුළුවන්. ඒතර මේ ව්‍යුත්පන්න වල වටිනාකම තීරණය වෙන්නේ මෙන්න මේ වත්කම් වල මිල ගණන් වෙනස් වීම නිසා. වෙළඳපොලේ ගත්තොත් මේ වත්කම් වලින් ඇති වෙන අවදානම් මගහරවා ගැනීම සඳහා ව්‍යුත්පන්න උපකරණ භාවිතා කරන්න පුළුවන්. අපි දැක්කා ඉදිරි කිවිසුම් කොහොමද භාවිතා කරේ, පොලිය ඉදිරි විනිමය කිවිසුම් භාවිතා කරේ කොහොමද කියලා විනිමය නිසා මතුවන අවදානම් ආවරණය කරගන්න. ඒ වගේ කොටස් වලින් මතුවන අවදානම් ආවරණය කරගන්නත් පුළුවන්. පොලි අනුපාත නිසා මතුවන අවදානම් ආවරණය කරගන්නත් පුළුවන්. භාණ්ඩ නිසා මතුවන අවදානම් ආවරණය කරගන්නත් පුළුවන්. විනිමය අනුපාත භාවිතා ව්‍යුත්පන්න උපකරණ භාවිතා කරලා. මේ තමයි ව්‍යුත්පන්න උපකරණ වර්ග. මේ තමයි ව්‍යුත්පන්න උපකරණ වර්ග. ව්‍යුත්පන්න උපකරණ වර්ග ගත්තොත් ඉදිරි ගිවිසුම් තියෙනවා, මනාප ගිවිසුම් තියෙනවා, පොලි අනුපාත හෝමාරු ගිවිසුම් තියෙනවා, ඉදිරි අනුපාත ගිවිසුම් තියෙනවා, නොගෙවීම අවදානම් හෝමාරු ගිවිසුම් තියෙනවා, හිමිකම් අනාගත ගිවිසුම් තියෙනවා. ඒ වගේ විවිධ ව්‍යුත්පන්න උපකරණ තියෙනවා. මේ සිලබස් එක යටතේ ව්‍යුත්පන්න උපකරණ වර්ග 6ක් ඉගෙන ගන්න ඕනේ. ඒ 6 තමයි ඉදිරි ගිවිසුම්, අනාගත ගිවිසුම්, මනාප ගිවිසුම්, පොලි අනුපාත හෝමාරු ගිවිසුම්, ඉදිරි අනුපාත ගිවිසුම් සහ විනිමය හෝමාරු ගිවිසුම්. මේ 6 තමයි මේ සිලබස් එකට ඉගෙන ගන්න තියෙන්නේ. අපි දැනටමත් එකක් කතා කරලා ඉවරයි. ඉදිරි විනිමය අනුපාත ගිවිසුම් ඉගෙන ගත්තා. ව්‍යුත්පන්න උපකරණ ගත්තොත් ලෝකේ ගිවිසුම් වල එකතු ගත්තොත් ට්‍රිලියන 693ක් විතර වෙනවා. දැන් ඊට ගොඩක් වැඩි. එච්චර එක්සෑම් වල දෙකක් වෙන්නේ නැහැ. ඒතර මේ ව්‍යුත්පන්න ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ එකක් අවදානම් අඩු කිරීමට. අවදානම් අඩු කිරීමට අපි කියවා හෙජින් කියලා නේද? හෙජින් කිරීම සඳහා භාවිතා කරනවා. ඒ වගේම සමපේක්ෂණය සඳහා භාවිතා කරනවා. සමපේක්ෂණය කියලා කියන්නේ ලාභ ලැබීමේ පරමාර්ථයෙන් කිසියම් දෙයක් කරොත් ඒකට අපි කියනවා සමපේක්ෂණය කියලා. ඊට ව්‍යුත්පන්න කියන එක අවදානම් අඩු කිරීමට භාවිතා කරනවා. ඒ වගේම සමපේක්ෂණය සඳහා භාවිතා කරනවා. Sir, excuse me. මේ ටියුට් එක නැහැ ව්‍යුත්පන්න කියලා වෙන ටියුට් එකක් තියෙනවා සර්. ඒකේ ওই විදිහට මේ ස්ලයිඩ් විදිහට නෙමෙයි තියෙන්නේ. කවන්න මේ නෝට් එකම තමයි ඒකෙත් තියෙන්නේ. හරි සර්. ඒතර ව්‍යුත්පන්න යොදාගත්තේ කී ආකාර ගත්තොත් අවදානම් අඩු කරන්න භාවිතා කරන්න පුළුවන්, සමපේක්ෂණයට භාවිතා කරන්න පුළුවන්, අවදානමින් තොර ලාභ සුරක්ෂිත කරගන්න යොදා ගන්න පුළුවන්, වගකීමක හෝ වත්කමක ස්වරූපය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ විවිධ දේවල් සඳහා අපිට ව්‍යුත්පන්න භාවිතා කරන්න පුළුවන්. අපි ඉස්සරහට මේ පාඩම ඉගෙන ගත්තී බලන්න පුළුවන් කොහොමද ඒවා කරන්නේ කියලා. ඔගේ ව්‍යුත්පන්න කියන එක විශාල අවදානම් සහිත ක්‍රියාවක්. හරියට භාවිතා කරොත් ලාභ ලබනවා. වැරදියට භාවිතා කරොත් පාඩු ලබන්න පුළුවන්. උදාහරණ තමයි ලංකාවේ පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට විශාල පාඩුවක් වුණානේ දේශින් කරන්න කියලා.
ඒ වගේ හරියට කරොත් ලාභ ලබනවා, වැරදිට කරොත් පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිපාර්ශ්ව අවදානම් සහිතයි. ප්‍රතිපාර්ශ්ව අවදානම් කියලා කියන්නේ අනිත් මම ගිවිස් ඕනම ව්‍යුත්පන්නක දෙපාර්ශ්වයක් ඉන්නවා නේද? ඒතර එක් පාර්ශ්වයක් ගිවිසුම ක්‍රියාත්මක කරද්දී අනිත් පාර්ශ්වය ගිවිසුම ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්. එහෙම වුණොත් අවදානමක් තියෙනවා නේද? ඒතර මට ලාභයක් සිනලාදී මම ගිවිසුම ක්‍රියාත්මක කරද්දී අනිත් පාර්ශ්වය ගිවිසුම ක්‍රියාත්මක නොකර පැහැර අරින්න පුළුවන්. එහෙම වුණොත් මට වෙච්ච පාඩුව අත් කරගන්න වෙන්නේ නඩු දාලා ටිකක් කරදර සහිතයි නේද? ඒතර ඒ වගේ අවදානමක් තියෙනවා ව්‍යුත්පන්න භාවිතා කරද්දී. ඊළඟට අධ්‍යක්ීමෙන් තොර ආයෝජ්‍ය කරන අවදානම් වැඩි. කියන්නේ ව්‍යුත්පන්න භාවිතා කළ ඕනම පුද්ගලෙක්ව අන්දන්න පුළුවන් නේද? අන්දනවා කියලා අහලා තියෙනවා නේද? ව්‍යුත්පන්න දන්නවා නම් ඕනනම් අන්දවන්නත් පුළුවන් කට්ටිය. ඊළඟ විශාල තෝරණයකින් යුක්තයි. තෝරණය කියලා කියන්නේ අපි ඉගෙන ගත්තා නේද? විශාල තෝරණයක් කියලා කියන්නේ අඩු ප්‍රාග්ධනයක් භාවිතා කර වැඩි ප්‍රතිලාභයක් ලබන එකට තමයි තෝරණය කියලා කියන්නේ. ඒ ප්‍රාග්ධනය අඩුවෙන් භාවිතා කරොත් ඒකට කියනවා තෝරණය විශාල තෝරණයක් කියලා. ඒ පොඩි සල්ලි ප්‍රමාණයක් ආයෝජනය කළ වැඩි ලාභයක් ලබන්න පුළුවන් මේ වගේ උපකරණ භාවිතා කළා. මේක තමයි මේකේ තියෙන අවදානම්. දැන් උපකරණ අනුව අපි ව්‍යුත්පන්න වර්ග කරොත් ඉදිරි ගිවිසුම් තියෙනවා, හෝමාර්ග ගිවිසුම් තියෙනවා, මනාප විකල්ප ගිවිසුම් තියෙනවා, අනාගත ගිවිසුම් තියෙනවා. බලමු එහෙනම් මනාප ගිවිසුම්. ඒතර මනාප ගිවිසුම් වල තියෙන විශේෂත්වය තමයි ඉදිරි ගිවිසුම් වගේ නෙවෙයි මනාප ගිවිසුම් මිලදී ගන්න එක්කනට තියෙන අයිතියක්. අයිතියක් කියන එකේ තේරුම තමයි ඕන්නම් ගිවිසුම ක්‍රියාත්මක කරන්න පුළුවන්, ඕන්නම් ගිවිසුම ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්. මනාප ගිවිසුම් වල තියෙන විශේෂත්වය තමයි හොඳට මතක තියාගන්න. මනාප මිලදී ගන්නා පාර්ශවයට හම්බෙන්නේ අයිතියක්. හැබැයි මනාප විකුණුණායට තියෙන වගකීමක්, නමුත් මනාප මිලදී ගන්නා අයට තියෙන්නේ අයිතියක්. අයිතියක් කියන එකේ තේරුම තමයි වාට ඕන්නම් ගිවිසුම ක්‍රියාත්මක කරනවා කල්පිරන දවසේදී ඕන්නම් ගිවිසුම ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්. එවනම් අයිතියක් තියෙනවා නම් මොකද කරන්න පුළුවන්? වාසියක් තියෙදි ක්‍රියාත්මක කරන්න පුළුවන්, අවාසියක් තියෙදි ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්. නමුත් අර අපි දැක්කන ඉදිරි ගිවිසුම් වල එහෙම කරන්න පුළුවන්. ඉදිරි ගිවිසුම් වල එහෙම කරන්න බෑ. වාසියක් තිබ්බත් අවාසියක් තිබ්බත් ගිවිසුම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුමයි. ඒක තමයි මනාප ගිවිසුම් වල තියෙන විශේෂත්වය. මනාප ගිවිසුම් කියන එක අපිට මෝටර රථ රක්ෂණයකට සමාන කරන්න පුළුවන්. මෝටර රථ රක්ෂණයකදී වෙන්නේ කොහොමද? හිතපු මම මගේ වාහනේට මෝටර රථ රක්ෂණයක් ගත්තා කියලා. දැන් මගේ වාහනේ හැප්පෙනවා. මගේ වාහනේ හැප්පුණාට පස්සේ මම අනිවාර්යයෙන්ම ක්ලේම් එකක් ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ක්ලේම් එකක් ගන්න ඕනේ. ක්ලේම් එක ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ කවුද? කවුද ඒ තීරණය කරගන්නේ? තමයි. මම තමයි තීරණය කරන්නේ නේද? මට ඕන නම් ක්ලේම් එක ගන්න, මට ඕන නම් ක්ලේම් එක නොගෙන ඉන්න පුළුවන් නේද? නෝ ක්ලේම් බෝනස් එකේම දිහා බලලා පොඩි ඇක්සිඩන්ට් එකක් නම් ඕන නම් ක්ලේම් එක නොගෙන ඉන්න පුළුවන්. එවනම් මට තියෙන අයිතියක්. හැබැයි රක්ෂණ සමාගමන තියෙන අයිතියක්. අදිස්සි මම තීරණය කරනවා ක්ලේම් එකක් ගන්න. ඒ වෙලාවේ රක්ෂණ සමාගමට පුළුවන්ද ක්ලේම් එක නොගෙවයි? පුළුවන්. නොගෙව ඉන්න පුළුවන්. බෑ. රක්ෂණ සමාගමට නොගෙව ඉන්න බෑ නේද? ඒ අනිවාර්යයෙන්ම මම ගිවිසුම ක්‍රියාත්මක කරොත් මම ක්ලේම් එක ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම යා ක්ලේම් එක ගෙවන්න ඕනේ. එවන රක්ෂණ සමාගමට තියෙන වගකීමක් මට තමයි අයිතියක් තියෙන්නේ. ඒතර බේරෙති මේ ගිවිසුමේ දෙපාර්ශ්වයට සමාන තත්ත්වයක් නෑ නේද? දැන් එක්කෙනෙක්ට අයිතියකුයි තව කෙනෙක්ට වගකීමකුයි. ඒතර මේව ගිවිසුම් තියෙන්න පුළුවන්. හැමතිස්සෙම කෙනෙක්ට අවාසියක් වෙන ගිවිසුම් වෙනදපොලේ තියෙන්න පුළුවන්. වෙනදපොලේ තියෙන්න පුළුවන්. එහෙම වගේ දේවල් කරන්න පුළුවන් වෙනදපොලේ. හැමතිස්සෙම එක්කෙනෙක්ට විතරක් අවාසියක් වෙන දේවල් වෙනදපොලේ කරන්න පුළුවන්. කරන්න පුළුවන්ද බෑ? බෑ. බෑ. ඒ නිසා තමයි අපි මෝටර රථ රක්ෂණයක් ගද්දී ආරම්භයේදී මොකද කරන්නේ? ආරම්භයේදී මොකද කරන්නේ? රක්ෂණයට අදාළ මුදල ගෙවනවා. වාරිකයක් ගෙවනවා නේද? ප්‍රීමියම් එකක් ගෙවනවා. ඒ වගේම තමයි මනාප ගිවිසුම් වලත් මනාප ගිවිසුම් මිලදී ගන්නා පාර්ශවය මනාප ගිවිසුම් විකුණන පාර්ශවයට ආරම්භයේදී ගෙවීමක් කරන්න ඕනේ. මෝටර රථ රක්ෂණය හා සමානයි. අදාළ ගිවිසුම ආරම්භයේදී
මනාප ගිවිසුම මිලදී ගන්නා පාර්ශ්වය මනාප ගිවිසුම විකුණන පාර්ශ්වයට ගෙවීමක් කරන්න ඕනේ. අපි ඒකට කියනවා අතිරික්ත ගෙවීම කියලා. නැත්නම් මනාප වාරකය කියලාත් කියනවා. හරි දැන් පැහැදිලි? එහෙනම් මනාප ගිවිසුම මිලදී ගන්නා පාර්ශ්වයටයි ඒකොත් මනාප ගිවිසුම විකුණන පාර්ශ්වයට වගකීමකුත් ඒ වගේම මනාප ගිවිසුම ආරම්භයේදී ගෙවීමක් කරන්න ඕනේ. ඒ ගෙවීම කරන්නේ මනාප ගිවිසුම මිලදී ගන්නා පාර්ශ්වය මනාප ගිවිසුම විකුණන පාර්ශ්වයට ඒකට කියනවා අතිරික්ත ගෙවීම කියලා. ඒතර අපි දැක්කා ඉදිරි ගිවිසුම් වල එහෙම ගෙවීමක් කරාද? ආරම්භයේදී ඉදිරි ගිවිසුම් වල එහෙම ආරම්භයේදී ගෙවීමක් කරනවද? නෑ. ඉදිරි ගිවිසුම් වලදී ආරම්භයේදී ගෙවීමක් කරන්නේ නෑ. නමුත් මනාප ගිවිසුම් වලදී ආරම්භයේදී ගෙවීමක් කරනවා. එක්සෑම් එකේ අහන්න පුළුවන් මනාප ගිවිසුම් සහ ඉදිරි ගිවිසුම් වල තියෙන වෙනස්කම් නේද? එක වෙනස්කමක් තමයි මනාප ගිවිසුම ආරම්භයේදී ගෙවීමක් කරනවා. නමුත් ඉදිරි ගිවිසුම් වල ආරම්භයේදී ගෙවීමක් සිද්ධ වෙන්නේ නෑ. අනිත් වෙනස තමයි මනාප ගිවිසුම් වල දෙපාර්ශ්ව මනාප ගිවිසුම් ගත්තොත් මිලදී ගන්නා පාර්ශ්වවල තියෙන අයිතියක්. නමුත් ඉදිරි ගිවිසුම් ගත්තොත් දෙපාර්ශ්වවල තියෙන වගකීම. දැන් දෙපාර්ශ්වයම කැමති වුණත් අකමැති වුණත් ගිවිසුම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න කල් පිරෙන දවසේ. නමුත් මනාප ගිවිසුම් වල මිලදී ගන්නා පාර්ශ්වවල තියෙන අයිතියක්. යාට ඕනනම් ගිවිසුම ක්‍රියාත්මක කරන්න පුළුවන් ඕනනම් ගිවිසුම ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්. හරි. ඒක තමයි මනාප ගිවිසුම් හැඳින්වීම යටතේ කරන්න තියෙන්නේ. ඒතර මේ මනාප ගිවිසුම් ගත්තොත් මේක තමයි මම කිව්ව අතිරික්ත ගෙවීම මිලදී ගන්නා පාර්ශ්ව විකුණන පාර්ශ්ව ගෙවීමක් කරන්න ඕනේ. ඒක අපි කියන අතිරික්ත ගෙවීම කියලා. දැන් මනාප ගිවිසුම් වර්ග දෙකක් තියෙනවා. එකක් ගැනුම් මනාප සහ විකුණුම් මනාප කියලා. කෝල් ඔප්ෂන් සහ පුට් ඔප්ෂන් කියලා කියනවා. කිසියම් වත්කමක් මිලට ගැනීමේ අයිතියක් හම්බ වෙනවා නම් ඒවට අපි කියනවා ගැනුම් මනාප කියලා. කිසියම් වත්කමක් විකිණීමේ අයිතියක් හම්බ වෙනවා නම් ඒවට අපි කියනවා විකුණුම් මනාප නැත්නම් පුට් ඔප්ෂන් කියලා. හරි පැහැදිලි නේද? මනාප ගිවිසුම් කියන්නේ මොනවද කියලා නේද? ඒතර මනාප ගිවිසුම් වර්ග දෙකයි කෝල් ඔප්ෂන් සහ පුට් ඔප්ෂන්. කෝල් ඔප්ෂන් කියලා කියන්නේ කිසියම් වත්කමක් මිලට ගැනීමේ අයිතියක් හම්බ වෙනවා ඒවට අපි කියනවා කෝල් ඔප්ෂන් කියලා. ඒ වගේම කිසියම් වත්කමක් විකිණීමේ අයිතියක් හම්බ වෙනවා ඒවට අපි කියනවා පුට් ඔප්ෂන් කියලා. උදාහරණයකින් බලමු. උදාහරණයක් බලමු ගැනුම් මනාප සම්බන්ධයෙන්. හිතමු මම ඩයලොග් ෂෙයා එකක් ඩයලොග් කම්පැනි ෂෙයා එකක් රුපියල් 20 බැගින් මිලදී ගන්න. මිලදී ගැනීමට මනාප ගිවිසුමක් මිලදී ගත්තා. මේක මාසකින් කල් පිරෙනවා 1 month option එක. ඒක 1 month option එක. අපි හිතමු මගේ අතිරික්ත ගෙවීම රුපියල් 5යි කියලා. අතිරික්ත ගෙවීම කියන්නේ මොකක්ද? ගිවිසුම ආරම්භයේදීව මිලදී ගන්නා පාර්ශ්වය විකුණන පාර්ශ්වයට කරන ගෙවීමට තමයි අපි අතිරික්ත ගෙවීම කියලා කියන්නේ. අපි හිතමු මේ ගිවිසුම කල් පිරෙන දවසේදී ඩයලොග් ෂෙයා ප්‍රයිස් එක ෂෙයා ප්‍රයිස් එක කල් පිරෙන දවසේදී ගිවිසුම රුපියල් 30. මගේ ප්‍රශ්නේ තමයි මම මිලදී ගන්නා පාර්ශ්වයනේ. මේක මොන වගේ මනාප ගිවිසුමක්? පරිදි ප්‍රශ්න. මොන වගේ මනාප ගිවිසුමක්? මනාප ගිවිසුම් වර්ග දෙකක් තියෙනවා කියන්නේ කෝල් ඔප්ෂන් සහ පුට් ඔප්ෂන්. ගැනුම් මනාප සහ විකුණුම් මනාප. එවනම් මේක ගැනුම් මනාපයක්ද විකුණුම් මනාපයක්ද? පරිදි ප්‍රශ්න. මම මොකද්ද කරන්නේ? ඩයලොග් ෂෙයාර්ස් මිලට ගන්නද යන්නේ විකුණන්නද යන්නේ? ගැනුම් මනාපය. ඔව් මේක ගැනුම් මනාපය. හරි. දෙවෙනි ප්‍රශ්නේ තමයි මම කල් පිරෙන දවසේදී ගිවිසුම ක්‍රියාත්මක කරනවද නැද්ද? මම මේ ගිවිසුම ක්‍රියාත්මක කරනවද නැද්ද?
ගිවිසුම අනුව මට කීයට මිලදී ගන්න පුළුවන්ද? වෙළඳපොලේ කීයක් වුණත් රුපියල් 20කට මිලට ගැනීමේ අයිතියක් තියෙනවා මට. නමුත් වෙළඳපොලේ 30යි. ගිවිසුම තිබ්බේ නැත්නම් වෙළඳපොලට ගියොත් 30ක් ගෙවන්න වෙනවා. ගිවිසුම නිසා මට රුපියල් 20යි ගෙවන්න වෙන්නේ. මට වාසියක්ද පාඩුවක් තියෙන්නේ? වාසියක්ද පාඩුවක් තියෙන්නේ? වාසියක් තියෙනවා. වාසියක්. එහෙනම් මම ගිවිසුම ක්‍රියාත්මක කරනවා නැද්ද? ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරනවා. හරි. එහෙමනම් මගේ ලාභය කීයද ඊළඟ ප්‍රශ්න. මේ ගිවිසුම ක්‍රියාත්මක කරනවානේ මම. මගේ ලාභය කීයද? ප්‍රොෆිට් එක කීයද? එක කොටසකට මට කීයක ලාභයක් තියෙනවද? වෙළඳපොලේ 30ක් වටින දෙයක් මට රුපියල් 20ට මිලදී ගන්න පුළුවන් නේද? පුළුවන්ද බැයිද? වෙළඳපොලේ 30ක් වටින දෙයක් පුළුවන්. එහෙමනම් එක කොටසකට ලාභය කීයද? 10යි. 10යි. 10ක් ලාභ තිබ්බට 30න් 20ක් අඩු කරාම ලාභයක් තියෙනවා 10ක. නමුත් ගිවිසුම ආරම්භයේදී මම මොකද කරන්නේ? ගිවිසුම ආරම්භයේදී මම මොකද කරන්නේ? අතිරික්ත ගෙවීමක් කරා නේද? ඔව්. අතිරික්ත ගෙවීම ගෙවප එක මට ආයෙ ගන්න පුළුවන්ද? ගන්න පුළුවන්. බැස. දැන් මම මෝටර රක්ෂණ සමාගමක රක්ෂණ ඔප්පුවක් ගත්තී. මම දැන් ගෙවපු වාරිකය මගේ වාහනේ හැප්පුණ නැත්නම් ආපහු ගන්න පුළුවන්? පුළුවන්. ආයෙ වන්ට ඉල්ල ගන්න පුළුවන්? පුළුවන්. බැස. බෑ. ඒ වගේ තමයි මගේ අතිරික්ත ගෙවීමත් ආයෙ ගන්න බෑ. ඒ නිසා අතිරික්ත ගෙවීම මට වෙච්ච පාඩුවක්. ඒ නිසා මගේ ලාභය කීයද ඇත්තට? අවසාන ලාභය එක කොටසකට රුපියල් 5ක ලාභයක් තියෙනවා නේද? පැහැදිලිද? පැහැදිලි නැද්ද? ඔව් සර්. දැන් මම කියනවා දැන් වෙළඳපොලේ ඩයලොග් ෂෙයා ප්‍රයිස් එක රුපියල් 10යි. දැන් මම මොකද කරන්නේ? ගිවිසුම ක්‍රියාත්මක කරනවද නැද්ද? දැන් මට අයිතියක් තියෙනවා. ඕනනම් ගිවිසුම ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඕනනම් ගිවිසුම ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්. මම මොකද කරන්නේ? ක්‍රියාත්මක කරන්නේ නැහැ. ක්‍රියාත්මක කරන්නේ ඇයි හේතුව? වෙළඳපොළට ගියොත් 10කට මිලදී ගන්න පුළුවන්. නමුත් ගිවිසුම ක්‍රියාත්මක කරොත් 20කට මිලදී ගන්න වෙන්නේ නේද? සමහර මොකද කරන්නේ? ගිවිසුම රණුව 20ට මිලදී ගන්න නැතුව වෙළඳපොළට කියලා 10ක් දීලා මිලදී ගන්නවා නේද? මට ඒකනේ වාසි නේද? එවනම් වෙළඳපොලේ මිල අඩු නිසා මම මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්න. මගේ ලාභය හෝ පාඩුව කීයද? මේ ගිවිසුම නිසා මට වෙච්ච ලාභය හෝ පාඩුව කීයද? මේ ගිවිසුමෙන් ලාභයක් හෝ පාඩුවක් තියෙනවද? මේ ගිවිසුමෙන් ලාභයක් හෝ පාඩුවක් තියෙනවද? ලාභයක් හෝ පාඩුවක් ඇති වෙන මම ගිවිසුම ක්‍රියාත්මක කරන්න ඕනේ නේද? මම ක්‍රියාත්මක කරන්නේ නැති නිසා ගිවිසුමෙන් ලාභයක් හෝ පාඩුවක් වෙනවද? වෙනවද නැද්ද? නෑ නේද? හොඳට මතක තියාගන්න ගිවිසුම ක්‍රියාත්මක කරොත් විතරයි ලාභයක් හෝ පාඩුවක් තියෙන්නේ. නමුත් මොකද උනේ? මම ආරම්භයේ අතිරික්ත ගෙවීමක් කරපු නිසා මගේ පාඩුව කීයද? මට දැන් ලොස් එකක් තියෙනවා. කීයද? කීයද මගේ ලොස් එක? රුපියල් 5යි නේද? කිසිම ක්‍රියාත්මක කරත් නැතත් මම දැන්ටමත් මේක ගෙවලා ඉවරයි. ඒ නිසා ඒක දැන්ටමත් එක මගේ පාඩුවක්. ඒ නිසා මේ ගිවිසුම නිසා මට වෙච්ච පාඩුව වෙල රුපියල් 5යි. පැහැදිලිද ඒක? තේරුණාද නැද්ද? තේරුණා නේද? තේරුණා නේද? ඔව් සර් තේරෙනවා. අපි මේක පොඩි ප්‍රස්තාරයක් ඇන්දොත් මේ ප්‍රස්තාරෙත් පොඩ්ඩක් මතක තියාගන්න ලේසි. එතකොට ගණන් හදන්න. අපි කරේ මොකද්ද? මේ තමයි ඩයලොග් ෂෙයා ප්‍රයිස් එක. ඩයලොග් ෂෙයා ප්‍රයිස් එක මෙතන තියෙනවා. මෙතන තිබ්බ අපේ ප්‍රොෆිට් එක වල ලොස් එක. ඩයලොග් ෂෙයා ප්‍රයිස් එක 30ක් වෙද්දී අපිට උනා ප්‍රොෆිට් එක රුපියල් 5ක ප්‍රොෆිට් එකක් තිබ්බා. වෙළඳපොලේ මිල 10ක් වෙද්දී අපිට 5ක පාඩුවක් වුණා නේද? ඉතින් මේක අපි ප්‍රස්තාරයක් ඇන්දොත් මේවට අපි කියනවා pay off diagram කියලා. ඉංග්‍රීසියෙන් කියන එකට pay off diagrams කියලා.
මේ අක්ෂර අපි හැමතිස්සෙම ගන්නේ පදනම් වත්කමේ මිල. පදනම් වත්කමේ මිල. මේ පැත්තට අපි ගන්න ලාභ හෝ පාඩු. පදනම් වත්කමේ මිල ගත්තොත් මෙතන 10ක් තිබ්බා 30ක් තිබ්බා. දැන් අපි දන්නවා මේක 40ක් වුණොත් මේ ලාභය 15ක් වෙනවා නේද? මේක 5ක් වුණත් අපේ පාඩුව 5ම තමයි. වෙනසක් වෙන්නේ නැහැ. අපි කිසිම ක්‍රියාත්මක කරන්නේ නැහැ නේද? දැන් අපි 20 ගත්තොත් එවනම් අපේ ප්‍රස්ථාරය ඉන්නේ මේ වගේ ප්‍රස්ථාර. මේ වගේ හැඩයක් ගන්න. මේ තමයි මෙතන අපි ගිහපු අතිරික්ත ගිය මේ වගේ සමාන්තර රේඛාවක් ගිහිල්ලා 20 ඉඳලා තමයි එහාට යන්නේ. මේ 20ට අපි කියනවා ක්‍රියාත්මක වන මිල කියලා. 20ට අපි කියනවා ක්‍රියාත්මක වන මිල. හරි ක්‍රියාත්මක වන මිල නැත්නම් අපිට කියනවා එක්සර්සයිස් ප්‍රයිස් කියලා. ඒ කියන්නේ අපි මනාප කිවිසුම ක්‍රියාත්මක කිරීමට එකඟ වන මිලට තමයි ක්‍රියාත්මක වන මිල කියන අපි දැන් මේ අලින් ගානේ අපි එකගොනේ රුපියල් 20ට නේද? එකගොනේ. ඒකට තමයි අපි ක්‍රියාත්මක වන මිල කියලා කියන්නේ. හරි. මේ වගේ මේ තමයි ගැනුම් මනාපයක ප්‍රස්තාව. හරි අපි තව උදාහරණයක් බලමු. පිටමු අපි මනාප කිවිසුමට ආවා ඩයලොග් ෂෙයා එකක් රුපියල් 20ට විකිණීමට මනාප කිවිසුමක් මිලදී ගත්ත කියලා. මේකත් මාසකින් කල් පිරෙන 1 month option එකක්. පිටුම අතිරික්ත ගෙන් ප්‍රීමියම් එක රුපියල් 5යි. මම කියන්න බලන්න. මේ ගිවිසුම කල් පිරෙන දවසේදී වෙළඳපොලේ මිල ඩයලොග් ෂෙයා එකක් රුපියල් 30යි. පළවෙනි ප්‍රශ්නේ. මේක මොන වගේ මනාප ගිවිසුමක්ද? ගැනුම් මනාපයක්ද විකුණුම් මනාපයක්ද? මේ ගැනුම් මනාපයක්ද විකුණුම් මනාපයක්ද? විකුණුම් මනාපස. විකුණුම් මනාපයකයි අපි දැන් මේ ගිවිසුම ඇති කරගත්තේ ඩයලොග් ෂෙයා එකක් විකිණීම සඳහා. ඒකට අපි කියන put option කියලා ඉංග්‍රීසියෙන්. එහෙමනම් වෙළඳපොලේ මිල රුපියල් 30 නම් ඔයා මේ ගිවිසුම ක්‍රියාත්මක කරනවද නැද්ද? ඊළඟ ප්‍රශ්න. වෙළඳපොළට ගියොත් 30ට විකුණන්න පුළුවන්. ගිවිසුම රනෝ 20ට විකුණන්න පුළුවන්. වාගේ තීරණය මොකක්ද? ගිවිසුම ක්‍රියාත්මක කරනවද නැත්නම් වෙළඳපොළට ගිහලා විකුණනවද? මොකද හිතන්නේ? වඩාත් වාසිදායක වෙළඳපොළට ගිහලා විකුණනවා. වෙළඳපොළට ගිහලා විකුණනවා එහෙනම් මොකද කරන්නේ? ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ නැතුව ඉන්නවා නේද? දැන් රුපියල් 30 දී අපි මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ නැහැ. නමුත් වා රුපියල් 5ක ප්‍රීමියම් එකක් ගෙවපු නිසා වගේ පාඩුව කීයද? වා රුපියල් 5ක පාඩුවක් සිද්ධ වුණා නේද? ගිවිසුම ක්‍රියාත්මක කරේ නැතත් වා රුපියල් 5ක පාඩුවක් සිද්ධ වුණා. ඒ ගිවිසුම ආරම්භයේදී වා අතිරික්ත ගෙවීම ගෙවපු නිසා. අපි හිතමු දැන් රුපියල් 30 නෙමෙයි රුපියල් 10යි. දැන් මොකද තත්ත්වය? ගිවිසුම ක්‍රියාත්මක කරනවද නැත්ද? දැන් රුපියල් 10යි. වා ගිවිසුම ක්‍රියාත්මක කරනවද නැද්ද? අපි තීරණය කරනවා. ක්‍රියාත්මක කරනවා. අයියේ ගිවිසුම ක්‍රියාත්මක කරොත් වර රුපියල් 20ට විකුණන්න පුළුවන්. ගිවිසුම ක්‍රියාත්මක කරේ නැතුව වෙළඳපොළට ගියොත් 10ට විකුණන්න පුළුවන්. ඔය අනිවාර්යෙන් කැමති වැඩි ගාණට විකුණන්න. නිසා අනිවාර්යෙන්ම කරන්නේ වෙළඳපොළට ගිහිල්ලා රුපියල් 20ට විකුණන එක. එහෙමනම් ගිවිසුමෙන් වල කීයක ලාභයක් සිදු වුණාද? අපි අතිරික්ත ගේ මොහොතක් කරොත් වාගේ ලාභය කීයද? අතිරික්ත ගේ මොහොතක් කරොත් වාගේ ලාභය කීයද? 10. රුපියල් 10ක ලාභයක් තියෙනවා. ඒ වගේම රුපියල් 5ක අතිරික්ත ගෙවීමක් කියපු නිසා වාගේ ලාභය ඇවිල්ලා රුපියල් 5යි.
දැන් තේරුණාද මනාප ගිවිසුම් වල ලාභ පාඩු වෙන හැටි? අමාරුද? තේරුණා නේද? අමාරු නෑ නේද? අමාරු නෑ නේද? ඔව් සර්. හරි. අපි එහෙනම් එක්සෑම් එකේ අපු ගණන් දෙක තුනක් බලමු. මනාප ගණන් අමාරු නෑ එකයි. මේකත් මම හිතන්නේ මම හැමෝටම එව්වා අප්ලෝඩ් කරලා තිබ්බ නේද මේ විඋත්පන්න උපකරණ වලින් අප්‍රශ්න දැන් මේ ප්‍රශ්නේ විල්ලා 2018 සැප්තැම්බර් 6 වෙනි ප්‍රශ්නේ 2018 සැප්තැම්බර් 8 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටස. බලන්න මොකද උත්තරේ කියන්නේ. 8 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටස. දැන් මේ අතිරික්ත ගෙවීමට අපි අධිමිල කියලාත් කියන එක තමයි මම කිව්වේ ඉන්ක්‍රීසිං ප්‍රීමියම් කියලා කියන්නේ. ඉංග්‍රීසි වචනේ පොඩ්ඩක් මතක තියාගන්න. දැන් බලපෑත්වන මිල කියන්නේ ක්‍රියාත්මක වන මිල නැත්නම් අපි යුසුම ක්‍රියාත්මක කරන්න එකඟ වෙච්ච මිලට තමයි බලපෑත්වන මිල කියලා කියන්නේ. ස්ට්‍රයික් ප්‍රයිස් කියලා කියන ඉංග්‍රීසියෙන් එක්සර්සයිස් ප්‍රයිස් කියලාත් කියනවා. 157ක ක්‍රියාත්මක වන මිලක් තියෙනවලු $1කට අධිමිලක් ගෙවලා තියෙනවා $1කට රුපියල් 1ක එම් කියනවා මනාපේ පරිණත වන දිනේදී බැංකුවේ ඉතර වීම අනුපාතය $1කට රුපියල් 160යිලු. වාගේ තීරණය මොකක්ද කියලා බලන්න දෙන්න. අර ඔප්ෂන් එකකුත් තියෙනවා. ඔප්ෂන් කියලා කියන අයිතියක් තියෙන්නේ. පළවෙනි දේ ඔයා මේ ගිවිසුම ක්‍රියාත්මක කරනවද නැත්ද? පළවෙනි ප්‍රශ්නේ. වාගේ තීරණය මොකක්ද? ආය තීරණය මොකක්ද? අපනයනය කරන කෙනෙක් නේද? අපනයනය කරනවා ආගේ ඩොලර්ස් ටික රුපියල් කරගන්න හදන. ගිවිසුම අනුව $1කට රුපියල් 157ක් හම්බ වෙනවා. හැබැයි වෙළඳපොලේ $1කට 160ක් ගෙවනවා. ආ මොකද කරන්නේ? මේ ගිවිසුම ක්‍රියාත්මක කරනවද නැද්ද? ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ. වෙළඳපොලට ගිහිල්ලා $1ක් 160 ගානේ විකුණන එක ලාභයි නේද? පාඩ වෙළඳපොලේ $1කට වැඩිපුර රුපියල් ප්‍රමාණයක් හම්බ වෙන ගිවිසුම වලට. ඊළඟ ප්‍රශ්න. දැන් අපේ තීරණය තමයි ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. නමුත් ඔයාලට ලාභයක් හෝ පාඩුවක් තියනවද මෙතන? ගිවිසුම ක්‍රියාත්මක කරේ නැතත් ඔයා කිසියම් දෙයක් දැනටමත් ගෙවලා ඉවරයි. මොකක්ද ඒ ගෙව්වේ? මොකක්ද ගෙව්වේ? අතිරික්ත ගෙවීම කරලා ඉවරයි නේද? එවනම් අතිරික්ත ගෙවීමට පාඩුවක් නේද? ඔයා කොච්චර ගෙවද? $1කට රුපියල් 1ක්. එහෙනම් ඔක්කොම ඩොලර්ස් කීයක් තිබ්බද? ඩොලර් මිලියන 5ක් තිබ්බ නේද? එවනම් ඔය අතිරික්ත ගෙවීම කීයද ඔක්කොම? $1කට රුපියල් 1යි. එවනම් අතිරික්ත ගෙවීම කීයද? මිලියන 5යි. රුපියල් මිලියන 5ක පාඩුවක් සිද්ධ වුණා නේද? කිසිම ක්‍රියාත්මක කරත් නැතත් ඔයාලට මේ ඩොලර් මිලියන 5ක පාඩුවක් සිද්ධ වෙනවා. මොකද ඒ දැන්ටමත් ගෙවලා ඉවර නිසා. හරි. තව බලමු මේ වගේ ගන්න. හරි. මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ 2017 සැප්තැම්බර් 7 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටස. වාදවාන උත්තරේ. මේ මනාප මිලක් කියලා කියන්නේත් අතන මතක තියාගන්න මනාප මිලක් කියලා කියන්නේ ප්‍රීමියම් එකට එහෙම නැත්නම් අතිරික්ත ගෙවීමටම තමයි. මනාප මිල කියලා කියන්නේත් මනාපයක වටිනාකම කියලා කියන්නේත් අතිරික්ත ගෙවීමට. පළවෙනි ප්‍රශ්නේ ගිවිසුම ක්‍රියාත්මක කරනවද නැද්ද?
නෑ සර්. ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ ඇයි? කරන්නේ නැද්ද? කරනවද? කරන්නේ නැහැ. ඇයි ඒ කරන්නේ? දැන් 165ක් වෙලානේ. හරි. වාගේ බලාපොරොත්තු මොකක්ද? කොටස් දෙලට ගන්න එක නේද? වා කැමති අඩු ගාණක් දීලා මිලදී ගන්නද වැඩි ගාණක් දීලා මිලදී ගන්නද? ඔව්. වා කැමති මොකද? අඩු ගාණක්. අඩු ගාණ. ඒතර ගිවිසුම අනුවාට කීයක් එක කොටසක් කීයට මිලදී ගන්න පුළුවන්? ගිවිසුම අනුව ඔව්. 150ට ගන්න පුළුවන් නේ. 150ට ගන්න පුළුවන්. වෙළඳපොළට ගියොත් 165යි. වා මොකක්ද වගේ තියෙන්නේ? වෙළඳපොළට 165ක් දීලා මිලදී ගන්නවද? ගිවිසුම ක්‍රියාත්මක කරලා 150ට මිලදී ගන්නවා. වගේ තීරණය මොකක්ද? ගිවිසුම ක්‍රියාත්මක කළා 150ට මිලදී ගන්න. අනිවාර්යයෙන් මොකද කරන්නේ? මෙතනදී ගිවිසුම ක්‍රියාත්මක කරන හොඳදී බහඳට බලන්න ඔයා විකුණන්නද යන්නේ මිලට ගන්නද යන්නේ කියලා. මිලට ගත්තේ හැමතිස්සෙම අඩු ගන්න මිලදී ගන්නේ. විකුණන්න යද්දි තමයි වැඩි ගන්න විකුණන්නේ. දැන් මෙතන මිලදී ගන්න යන නිසා කැමති අඩු ගාණක් දීලා මිලදී ගන්න. ඔය අඩු ගාණක් දීලා මිලදී ගන්න පුළුවන් වෙන්නේ ගිවිසුම ක්‍රියාත්මක කරොත්. ඒ වගේ තීරණය තමයි ගිවිසුම ක්‍රියාත්මක කරලා එක කොටසක් රුපියල් 150 බැගින් මිලදී ගන්න එක. එහෙමනම් ඔයාගේ ලාභය හෝ පාඩුව කීයද? ගිවිසුම නිසා ඔයාලට කොච්චරක වාසියක් සිද්ධ වුණා? එක කොටසකට ලාභය කොච්චරද? ගිවිසුම තිබ්බේ නැත්නම් 165ක් ගෙවන්න වෙනවා. ගිවිසුම නිසා ගෙවන්නේ 150යි. එහෙමනම් එක කොටසකට ලාභය කොච්චරද? එක කොටසකට ලාභය කොච්චරද? 15ක්. ඒ වගේ කොටස් කීයක් තියෙනවද? 100ක් තියෙනව නේද? එහෙනම් මුළු ලාභය කීයද? 15 වැඩි කිරීම 100 1500 නේද? මුළු ලාභය 1500යි. නමුත් 1000ක අතිරික්ත ගෙවීමක් ගෙවපු නිසා ඔයාගේ ලාභය වෙලා රුපියල් 500යි නේද? තේරුණාද? එක කොටසකට 15යි ඔය කොට එතකොට ගන්න කොටසකට නෙමෙයි නේද 1000? නෑ ඒක ඉතින් මනාප මිලක් කියලා තියෙන්නේ. ඒතර සම්පූර්ණ අතිරික්ත ගෙවීම දීලා තියෙනවා. 1000 කියන්නේ මුළු ගණන්. එක කොටසක් ගන්න නෙමෙයි දීලා තියෙන්නේ. පොඩ්ඩක් ගන්න පොඩ්ඩක් කියවන්න ඒ නිසා සමහර ගණන් වල එක කොටසකට දෙනවා සමහර ගණන් වල මුළු අතිරික්ත ගෙවීම දෙනවා. ඒකට ආයෙ වැඩි කරන්න දෙයක් නැහැ. මොන එක කොටසකට 15යි. ඒ වගේ කොටස් 100ක් තියෙනවා. එතන 1500ක ලාභයක් තියෙනවා. නමුත් 1000ක අතිරික්ත ගෙවීමක් ගෙවපු නිසා 1500න් 1000ක් අඩු කරන්න ඕනේ. නිසා 500යි වගේ ලාභ. පැහැදිලිද? තේරුණා නේද? තේරුණාද නැත්නම් හැමෝටම තේරුණාද? මේ වගේ සරල ගණන් එක්සෑම් එක. හරි මනාප ගිවිසුම් වල තියෙන වාගේ ලේසි ගණන් තමයි එක්සෑම් එකට අහන්නේ. ඒතර මේ පේන ඇති අතිරික්ත ගෙවීම කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. ක්‍රියාත්මක කරන මිල කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. ක්‍රියාත්මක කරන මිල කියන්නේ මොකක්ද? ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා එකඟ මිල. කියන අනාගතයේ වර්ග මිලට ගැනීමට හෝ විකිණීමට එකඟ මිලට තමයි ක්‍රියාත්මක වන මිල කියලා කියන්නේ. රදි මිල කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. ගිවිසුම ආරම්භයේදී මනාප මිල දී ගන්නා පාර්ශ්වය මනාප විකුණන පාර්ශ්වයට කරන ගෙවීමට තමයි අපි අධි මිල කියලා කියන්නේ. ඒතර මනාප මිලට ගැනීම තියෙන වාසිය තමයි ප්‍රධානම වාසිය තමයි මනාප ගිවිසුමක් ගත්තොත් මිල දී ගන්නා පුද්ගලයාට අයිතියක් තියෙනවා. එයාට ඕනනම් ගිවිසුම ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඕනනම් ගිවිසුම ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්. ඒ නිසා මනාප ගිවිසුම් වලින් ලාභ ලැබීමේ හැකියාව වැඩි ඉදිරි ගිවිසුම් වලට සාපේක්ෂව. වගේම මනාප ගිවිසුම් වලින් හරි මෙහෙම ප්‍රශ්නයක් අහුවා. මනාප ගිවිසුමක් මිලදී ගන්නා පාර්ශවයට වෙන්න පුළුවන් උපරිම පාඩුව කීයද? මනාප ගිවිසුමක් මිලදී ගන්නා පුද්ගලයෙක්ට වෙන්න පුළුවන් උපරිම පාඩුව කීයද? කීයද වෙන්න පුළුවන් උපරිම පාඩුව? අතිරික්ත මුදල අතිරික්ත ගෙවීම තමයි වෙන්න පුළුවන් උපරිම පාඩුව. ඊට වඩා යා පාඩු ලබන්නේ නැහැ. තප්පරයක් දෙන්න. හලෝ. ඔව්. හලෝ. සමම ක්ලාස් එකක ඉන්න සකිට ගන්න ලෙක්චර් එකක ඉන්නේ. හරි. හරි. දැන් තේරුණා නේද මනාප කිව්සම් වලින් මනාප කිව්සම් ලැබී ගන්නා පුද්ගලයාට වෙන්න පුළුවන් උපරිම පාඩුව තමයි යාගේ අතිරික්ත ගෙවීම. ඊට වඩා යා කොයිම අවස්ථාවකවත් පාඩු ලබන්නේ ඊට අමතරව. දැන් මම ගත්තොත් අපි හිතමු මෝටර රථ රක්ෂණ සමාගම පැත්තෙන් ගත්තොත් මෝටර රථ රක්ෂණ සමාගමකට වෙන්න පුළුවන් උපරිම ලාභය කීයද?
මොටර් රක්ෂණ සමාගමට දරන්න පුළුවන් උපරිම ලාභය කීයද? ප්‍රීමියම් මොටර් රක්ෂණ සමාගම යා එකතු කරගත්ත ප්‍රීමියම් එක ඊට වඩා යට ලාභ ලබන්න පුළුවන්? යාට ඊට වඩා ලාභ ලැබීමට ලබන්න බෑ. හැබැයි මොටර් රක්ෂණ සමාගමකට විශාල වශයෙන් පාඩු ලබන්න පුළුවන් දෙයින්. හැමෝම ක්ලේම් එකක් කිල්ලුවොත් මොටර් රක්ෂණ සමාගම මොකද්ද? ලාභ ලබයිද පාඩු ලබයිද? අපිටම හැමෝගෙම වාහන කන්ඩෙම් වෙනවා කියලා. ඒක මොනවත් මොටර් රක්ෂණ සමාගමට මොකද වෙන්නේ? ලාභද පාඩු ලබන්නේ? පාඩු ලබන්න විශාල වශයෙන් පාඩු ලබන්න පුළුවන් නේද? සිද්ධ වෙනවා සර්. ඔව් ඒ වගේ තමයි මනාප ගිවිසුම් වල හොඳට මතක තියාගන්න. මනාප ගිවිසුම් විකුණන පාර්ශවයක් ගත්තොත් උදාහරණ තමයි මොටර් රක්ෂණ සමාගම. ඒ වගේ පාර්ශවයක් ගත්තොත් එයාට තියෙන උපරිම ලාභය තමයි එයාට හම්බෙන අතිරික්ත ගෙවීම් ටික. හැබැයි එයාට විශාල වශයෙන් පාඩු ලැබීමේ හැකියාවක් තියෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. ඒතර මනාප විකුණන එක අවදානම් සහිත ක්‍රියාවක් නේද? විශාල වශයෙන් පාඩු සිද්ධ වෙන්න පුළුවන් මනාප විකුණුම්. හරි ඊළඟට මනාප සම්බන්ධයෙන් තව දෙයක් තියෙනවා. ඒක තමයි මේකත් මේ ඊයේ පෙරේද තිබ්බ එක්සෑම් එක ඇහුවා මේක. අන්තිමට තිබ්බ එක්සෑම් එකේ යුරෝපියන් සහ ඇමරිකන් ඔප්ෂන් කියන්නේ මොකක්ද කියලා. ඇමරිකන් ඔප්ෂන් සහ යුරෝපියන් ඔප්ෂන් කියලා. මේකේ තියෙන විශේෂ වෙනස තමයි යුරෝපියන් ඔප්ෂන් එකක් ගත්තොත් අදාළ ගිවිසුම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ මනාප ගිවිසුම කල් පිරෙන දවසේදී විතරයි. යුරෝපානු මනාප ගිවිසුමක් ගත්තොත් විශේෂත්වය තමයි අදාළ මනාප ගිවිසුම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ අදාළ මනාප ගිවිසුම කල් පිරෙන දවසේදී විතරයි. හැබැයි ඇමරිකානු ඔප්ෂන් එකක් ගත්තොත් කල් පිරෙන දිනය දක්වා ඕනෑම දවසකදී ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙනම් මොකද වෙනස? ඇමරිකන් ඔප්ෂන් එකක් ගත්තොත් අදාළ ගිවිසුම කල් පිරෙන දවස දක්වා ඕනෑම දවසකදී ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි යුරෝපානු ඔප්ෂන් එකක් ගත්තොත් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ කල් පිරෙන දවසේදී විතරයි. එහෙමනම් මනාප ගිවිසුමක් මිලදී ගන්නා පාර්ශව පැත්තෙන් ගත්තොත් වැඩි වාසිදායක ඇමරිකානු ඔප්ෂන් වලට යන එකද යුරෝපානු ඔප්ෂන් වලට යන එකද? මොකක්ද වැඩි වාසිදායක ක්‍රියාව? වාට හොඳ ඕනම දවසක් ක්‍රියාත්මක කරන්න පුළුවන් එකද කල් පිරෙන දවසේ විතරක් ක්‍රියාත්මක කරන එක? වාට හොඳ මොකක්ද? ඇමරිකන් එක හොඳයි. ඇමරිකන් එක තමයි මිලදී ගන්න කෙනෙක්ට වඩාත් වාසිදායක වෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් ඇමරිකානු ඔප්ෂන්ස් වල අතිරික්ත ගෙවීම යුරෝපානු ඔප්ෂන්ස් වලට වඩා වැඩි. ඒත් පොඩ්ඩක් මතක තියාගන්න ඇමරිකානු ඔප්ෂන්ස් වල අතිරික්ත ගෙවීම යුරෝපානු ඔප්ෂන්ස් වලට වඩා වැඩි. කියන්නේ ඇමරිකානු ඔප්ෂන්ස් වලට වැඩිපුර ප්‍රීමියම් ගෙවන්න වෙනවා. හරි ඕක මේසරේ එක්සෑම් එකට ඇහුවා. සමහරට මේසරේ අහන්න නැති වෙයි. මුත් දැනගන්න. ඊට අමතරව තියෙනවා බර්මියුඩන් ඔප්ෂන් කියලා එකක්. බර්මියුඩන් ඔප්ෂන්. ස්පෙලිංස් මට හරියට මතක නැහැ. බර්මියුඩන් ඔප්ෂන් කියලා එකක් තියෙනවා. බර්මියුඩා කොහෙද තියෙන්නේ? බර්මියුඩා කොහෙද තියෙන්නේ? බර්මියුඩා තියෙන තැන දන්නවනේ මේක උත්තරේ කියන්න පුළුවන් එක. බර්මියුඩා කොහෙද තියෙන්නේ? ඇට්ලන්ටික් සාගරේ නේද? ඇට්ලන්ටික් සාගරේ කොහෙද තියෙන්නේ? ජියෝග්‍රැෆි නේද? අපි 10 වසරේ ඉඳන් ඉගෙන ගත්තා. ලෝකේ තියෙන සාගර නේද? ඇට්ලන්ටික් සාගරේ කොහෙද තියෙන්නේ? ඇමරිකාවයි යුරෝපය අතර නේද? එහෙනම් බර්මියුඩන් ඔප්ෂන් කියලා කියන්නේ ඇමරිකානු සහ යුරෝපානු ඔප්ෂන් වල සම්මිශ්‍රණයක්. බර්මියුඩන් ඔප්ෂන් ගත්තොත් බර්මියුඩන් ඔප්ෂන් එකක් ක්‍රියාත්මක කරන දිනේ නැත්නම් කල් පිරෙන දිනය දක්වා තෝරාගත් දිනයන්ගේ විතරක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඇමරිකානු ඔප්ෂන් එකක් ගත්තොත් ඕනෑම දවසකදී ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් බර්මියුඩන් ඔප්ෂන් එකේ තියෙන තත්ත්වය තමයි තෝරාගත් දවස්වලදී විතරක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒකයි ඇමරිකානු ඔප්ෂන් එකයි බර්මියුඩන් ඔප්ෂන් එකේ වෙනස. ඒ වගේ ප්‍රශ්නත් සෑම එකේ එනවා. හරි. අපි මේ ගණන් ටික කියව ගන්න. ක්‍රියාත්මක කරන මිල ප්‍රස්තාර පොඩ්ඩක් බලා ගන්න. ප්‍රස්තාර ඉතර වැඩක් නැහැ.
ගණන් හදන්නයි පුළුවන් වෙන්නේ. මනාපවල අතිරික්ත ගේම කියන එක හදන්නේ Black-Scholes කියන මොඩල් එකක් භාවිතා කරලා. ඒතර මේ Black-Scholes මොඩල් එකට යොදන යෙදුම් තමයි තියෙන්නේ. ඒතර අතිරික්ත ගේම හොයනවා නම් මෙන්න මේවා අපි දැනගන්න ඕනේ. අදාළ මනාප ගිවිසුමේ ක්‍රියාත්මක වන විදිහ දැනගන්න ඕනේ. වෙළඳපොලේ පොලි අනුපාතිකයන් දැනගන්න ඕනේ. අදාළ මනාප ගිවිසුමේ කල්පිරීමේ කාලයන් දැනගන්න ඕනේ. අදාළ වත්කමේ විචලතාවය දැනගන්න. විචලතාවය කියන්නේ මොකක්ද? විචලතාවය කියලා කියන්නේ කිසියම් වත්කමක් ගත්තොත් ඒ වත්කම මිල ගණන් කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙනවද කියන එක තමයි විචලතාවය කියන එක. තේරුම්. ඒතර මේන්න මේ සාධක වලින් තමයි අතිරික්ත ගේම හොයන්නේ. එක්සෑම් එකට වැදගත් වෙන්නේ නැහැ. ඒක මේ වගේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකකින් තමයි අතිරික්ත ගේම හොයන්නේ. නමුත් මෙන්න මේ යෙදවුම් ටික දැනගන්න ඕනේ. ඒ තමයි අතිරික්ත ගේමක් තීරණය කරන සාධක. ක්‍රියාත්මක වන මිල, පොලි අනුපාතිකය, කල්පිරීමේ කාලය සහ පදනම් වත්කමේ විචලතාවය. මේවා පදනම් කරගෙන තමයි අතිරික්ත ගේම හොයන්නේ. ඊළඟට මනාප ගිවිසුම් වල මිල සංවේදීතාවය කියලා එකක් තියෙනවා. මේක එක සැරයක් එක්සෑම් එක ඇහුවා. නමුත් ඔප්ෂන් ග්‍රීක්ස් කියලා. කොහොමද ග්‍රීක් වගේ නේ? මේක අපි කියන ඔප්ෂන් ග්‍රීක්ස් කියලා. මිල සංවේදීතාවය කියලා ඇත්තටම කියන්නේ ඔප්ෂන්ස් වල අවදානම ගණනය කරන එක තමයි මේ අපි කියන්නේ. ඒතර ඔප්ෂන් ග්‍රීක්ස් ගත්තොත් මේකෙන් තුනක් විතර මතක තියාගන්න. ඩෙල්ටා කියලා එකක් තියෙනවා. ඩෙල්ටා කියලා කියන්නේ අතිරික්ත ගෙවීමේ වෙනස බෙදීම පදනම් වත්කමේ මිලේ වෙනස. මේකට තමයි ඩෙල්ටා කියලා කියන්නේ. මේක කියන්නේ මොකද්ද? කිසියම් මනාප ගිවිසුමක පදනම් වත්කමේ මිල ගණන් එක එකකින් වෙනස් වුණොත් අතිරික්ත ගේම කොච්චරකින් වෙනස් වෙනවද කියන එක තමයි මේකෙන් හොයන්නේ. ඒතර පදනම් වත්කමේ මිල ගණන් වෙනස් වෙනකොට අතිරික්ත ගේම වෙනස් වෙනවා. ඒතර ඒක තමයි මේ ඩෙල්ටා කියලා කියන්නේ. ඊළඟට ගැමා කියලා කියන්නේ පදනම් වත්කමේ මිලේ වෙනස. ඩෙල්ටා වල වෙනස දෙනවා පදනම් වත්කමේ මිලස. ඒකෙන් කියන්නේ පදනම් වත්කමේ මිල එකකින් වෙනස් වුණොත් ඩෙල්ටා කොච්චරකින් වෙනස් වෙනවද කියන එක. ඩෙල්ටා ගැමා තීටා කියලා කියන්නේ ආයත් ප්‍රීමියම් එකේ වෙනස අතිරික්ත ගේමේ වෙනස බෙදෙනවා කාලයේ වෙනස ටයිම් එකේ වෙනස. ඒක තමයි තීටා කියලා කියන්නේ. ඊළඟට කියන වේගා ප්‍රීමියම් අතිරික්ත ගේම වෙනස බෙදීම විචලතාවයේ වෙනස. වොලටිලිටි කියලා අපි කලින් ඉගෙන ගත්තා නේද? අදාළ වත්කමේ විචලතාවයේ වෙනස. වේග හොයන්නේ අතිරික්ත ගේම වෙනස බෙදනවා විචලතාවයේ වෙනස. මෙන්න මේ හතර තියෙනවා මතක තියාගන්න. ඒක මම එක්සෑම් එක ප්‍රශ්න පෙන්නුවොත් එක්සෑම් ප්‍රශ්න විචාර අමාරු නෑ ඇත්තටම. එක්සෑම් එක ප්‍රශ්න තමයි මනාප ගිවිසුම් වලදී භාවිතා කරන සංවේදී මානකයන් දෙකක් පැහැදිලි කරන්න කියලා. ඒතර මෙතෙන්දී අර ඩෙල්ටා ගැමා වේගා තීටා කියන හතරෙන් ඕනෑම දෙකක් ලියන්න තමයි ආවේ. ඒක තමයි මේ සංවේදී මානකයන් කියලා කිව්වේ මේ ඔන්නෝකට. ඔප්ෂන් ග්‍රීක්ස් වලට තමයි සංවේදී මානකයන් කියලා කියන්නේ. පැහැදිලි ඇති කියලා හිතනවා. ඒතර ඩෙල්ටා ගැමා තීටා වේගා මෙවෙන් තමයි ඔප්ෂන් එක සංවේදීතාවය මනින්නේ. ඩෙල්ටා කියලා කියන්නේ පදනවත් මේ
sorry ඩෙල්ටා කියලා කියන්නේ අතිරික්ත ගෙවීම වෙනස බෙදීම පදනමවත්කමේ මිලෙහි වෙනස. ගැමා කියලා කියන්නේ ඩෙල්ටා වල වෙනස බෙදනවා පදනමවත්කමේ මිලෙහි වෙනසෙන්. තීටා කියලා කියන්නේ කාලයේ වෙනසෙන්. වේගා කියලා කියන්නේ අතිරික්ත ගෙවීම වෙනස බෙදනවා විචලතාවය වෙනසෙන්. අර පේන නැති හැමතැනම මගේ අතිරික්ත ගෙවීම වෙනස තමයි උඩට එන්නේ ගැමා වල අර. පැහැදිලිද? මේවා ඉස්සරහ ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා. මේ මට්ටමේදී මේ මට්ටමට ඉගෙන ගත්තාම ඇති. මේ ගණන් කොටල හැමෝටම හදන්න පුළුවන් මම හිතන්නේ. හරි. දැන් අද ඉගෙන ගත්ත ටික ඉගෙන ගත්තාම එක්සෑම් එකට හොඳටම ඇති. ඔප්ෂන් එකක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඔප්ෂන්ස් වල තියෙන විශේෂත්වය දැනගන්න ඕනේ. ඔප්ෂන් වල තියෙන විශේෂත්වය තමයි නිවැරදි ගන්නා පාර්ශවයට හම්බෙන අයිතියක්. අයිතියක් කියන එකේ තේරුම කැමති නම් කිසිම ක්‍රියාත්මක කරනවා, අකමැති නම් කිසිම ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්. ඊළඟට මනාප කිසිමක් ආරම්භයේදී ගෙවීමක් කරන්න ඕන. අපි ගෙවීමට කියනවා අතිරික්ත ගෙවීම කියලා. ඒත් අතිරික්ත ගෙවීම තීරණය කරන සාධක කීපයක් තිබ්බා. ඒවා තමයි පදනම්වත්කමේ විචලතාවය, ඔප්ෂන් එකේ කාලය, පදනම්වත්කමේ මිල, ඒ වගේ තමයි අතිරික්ත ගෙවීම තීරණය කරන්නේ. ඊළඟ ඔප්ෂන් වර්ග දෙකක් තිබ්බා. ගැනුම් මනා ඊළඟ අපි ඉගෙන ගත්ත යුරෝපියන් ඔප්ෂන් සහ ඇමරිකන් ඔප්ෂන් කියලා එකක්. ක්‍රියාත්මක වන මිල කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඒ වගේ ඔප්ෂන් වල මිල සංවේදීතාවය හොයන දේවල් ඉගෙන ගත්තා. එතෙන්ද අපි ඉගෙන ගත්තා ඩෙල්ටා ගැමා වේග තීටා කියලා හතරක්. ඒතෝ ටික දැනගත්තාම ඇති. ඒ වගේම ගණන් හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය තමයි එක්සෑම් එකට එන ප්‍රශ්න. මොන හරි දෙයක් තේරුණ තැනක් තියෙනවද ඔකේ? තේරුණ තැනක් තියෙනවද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. මේ සතියේ අඟහරුවාදා රාය 7ට පන්තියක් දැම්මොත් පුළුවන් ද කරන්න? මේ සතියේ අඟහරුවාදා රාය 7ට. පුළුවන් නේද? පුළුවන්. 7ට 7 ඉඳලා 9 වෙනකම් පුළුවන් නේද? මම ඊමේල් එකක් එවන්න කියන්නම් IBSL එකට. එහෙනම් මේ අඟහරුවාදා රාය 7 ඉඳලා 9 වෙනකම් පන්තියක් කරමු. ඉතින් අපි ව්‍යුත්පන්න උපකරණ කියන පාඩම අවසන් කරමු. දැන් අපි ව්‍යුත්පන්න දෙකක් කියන ගත්තානේ. ඉදිරි ගිවිසුම් සහ මනාප ගිවිසුම්. ඒතර ඊළඟ ව්‍යුත්පන්න ගත්තොත් ගණන් හදන්න එන්නේ නැහැ. තීරය තමයි දැනගන්න ඕනේ. ඒ නිසා අපි තීරය ටික කතා කරමු ඊළඟ ව්‍යුත්පන්න වලදී. එහෙනම් අපි ඊළඟ දවසේ කියන අඟහරුවාදා අපි රාය 7ට පන්ති කරමු. මම ඉන්විටේෂන් එකක් එවන්න කියන IBSL එකට. හරි මොනවද ප්‍රශ්න තියෙනවද ඉගෙන ගත්තේ වේ? ඉගෙන ගත්තේ ප්‍රශ්න නැත්නම් අපි අදට පන්තිය මෙතන නවත්තමු. Thank you. එහෙනම් අඟහරුවාදා නම් 7ට join වෙන්න. Thank you, sir.